සාමාන්‍යයෙන් අපි සාකච්ඡා දැන් කරක නැහැනේ. මුගක් වටිනවා මේ සාකච්ඡා සභාවෙන් කතා කරනවානේ. මේ ධර්ම දේශනා කරනට වැඩිය ටික දෙනයි නේ. ඒක තමයි වුණා කම විතරයි නේද උදාගන්නේ. දැන් ප්‍රශ්න වශයෙන් අහලා දැන් ඔබට මොනව හරි දැනගන්න තියෙනවද පොත් ප්‍රශ්න? නිවන් යන්නේ කොහොමද? බරපතල ප්‍රශ්නයක්. නැත්නම් මාර්ගඵල ලබා ගන්න කොහොමද? තථාගත සම්මා සම්බුදුන් වහන්සේ දකින්නේ දර්ශනය. ඒ දර්ශනය තුලින් තමයි නිවන් සාක්ෂාත් කරගන්නේ. වෙන ක්‍රමයක් නැහැ. දර්ශනය. දර්ශනය කියන්නේ දැන් අප භාවිත කරන්නේ මේ අපි පිළිගත්තු සත්‍ය 6ක් තියෙනවා. අපි හැම කෙනෙකුම පිළිගත්තු සත්‍ය 6ක් තියෙනවා සාපේක්ෂවාදී කියන්නේ. ඒ කියන්නේ මේ මාසයෙන් දකින දේ සත්‍ය කියලා පිළිගන්නවා. මේ කණෙන් අහන දේ සත්‍ය කියලා පිළිගන්නවා. නාසයෙන් ගනු ලබන ගඳ සුවඳ සත්‍ය කියලා පිළිගන්නවා. දිවෙන් ගනු ලබන රසයත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. කයෙන් ලබන ස්පර්ශය සත්‍ය කියලා පිළිගන්නවා. ඒතකොට පිළිවෙලින් ඇස කන නාසය දිව ශරීරය මේ පහ. මේක එකතු කරාම තමයි අපි ධම්ම කියන්නේ. මේක සාරය තමයි මන කියන්නේ. මන ධම්ම වශයෙන් කියන්නේ. ඒතකොට අපි කර්ම 6ක් සත්‍ය කියලා පිළිගන්නවා සමාජයේ. මේ සත්‍ය 6 අපි පිළිගත්තාම අපිට අනිවාර්යයෙන්ම හරි ඒක මේ සත්‍යය පිළිගත්තාම අනිවාර්යයෙන් ප්‍රතිඵලයක් වශයෙන් අපිට උප්පත්ති කියලා ධර්මයක් පිළිගන්න වෙනවා. ඒ වගේම මරණය කියලා ධර්මයක් පිළිගන්න වෙනවා. උප්පත්තියත් මරණයත් අතර තියෙන ජරාවයි ව්‍යාධියයි. මේක තමයි සතර පහ කියන්නේ. ඒ ඒකාන්තයෙන් පිළිගන්න වෙන්නේ මොන නිසාද? අපි මේ පිළිගත්තු සත්‍ය නිසා. තථාගත දර්ශනයේ තියෙන සත්‍ය එකයි. බුදුරජාණන් දේශනා කරන සත්‍ය එකයි. ඒ කියන්නේ ඇසෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි, කනෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි, නාසයෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි, දිවෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි, කයෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි, මනදම් වශයෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි. හරි? ඒයින් ඔබ්බේ තියෙන දෙයක්. එතකොට දැන් අපි වචන හරහා කතා කරන බෑක දර්ශනයක්. හරි? ඒ දර්ශනයට අපිටපත් වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක් ළඟ මේක තියෙනවා. ඒ දර්ශනය හැම කෙනෙක් ළඟම තියෙනවා. නමුත් උතෙන්ට එන්නේ නැත්නම් මොකද අපි මේ සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ මේ උප්පත්තිය මරණය ජරා ව්‍යාධි කියලා පිළිගලා තියෙනවා. දැන් ওই ඔබ කියන නිවනය කියලා කියමින් අදහස් කරන්නේ මොකද්ද කියලා පළවෙනි තේරුම් කරගන්න. නිවනය කියන්නේ උප්පත්තිය මරණය නැත්තන. නිවන් දකින්නයි කියලා කියන්නේ ඒකට. උප්පත්තිය මරණය ඒකට තාවෙදීන් කියන පුළුවන් බුදු වෙනවා කියලා කියන්නේ. ඔය සම්මා සම්බුදු වෙනවා කියන්නේ එච්චරයි. උප්පත්තිය මරණය නැත්තන්ට නෙවෙයි. ඊළඟට දැන් ඔබලා ඉගෙනගත්තු ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්මා සම්බුදුරන් වහන්සේ කිව්වහම ඊළඟට අපි කියනවා රහතන් වහන්සේම සංඝ කිව්වහම බුදුහාමරේ පල්ලෙහාට අපි කතා කරන්නේ. ඒක සම්පූර්ණම කාලයෙන් වෙයික නිසා හැම එකක්. ඒක මම පැහැදිලි කරලා පෙන්නන්නම්. මේ සම්මා සම්බුද්ධ කියන පදවිය හැමෝටම තියෙනවා. ඒකයි බුදුවරේ දේශනා කරන්නේ. නමුත් ඔක අද කතා කරන්නේ හරි ඒක බය කරලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් අපි හොඳට කටපාඩම් කරලා තියෙන ධර්මයක්. නවාරාදි බුදු ගුණ. හරි? ධර්මයේ ගුණ 6. සංඝ ගුණ 9. එහෙනම් බුදු ගුණත් 9යි. සංඝ ගුණත් 9යි. ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධ කියලා අපි නමස්කාර කරන්නේ. ඒ බුදු ගුණ 9ට. සාක්ඛාතෝ කියන පාඩයෙන් කියන්නේ ධර්මයේ ගුණ 6ට. ඊළඟට සුපටිපන්නෝ කියන කතාවෙන් කියන්නේ සංඝ ගුණ 9. මෙතෙන්දී ඔබලට වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන එකට වැඩිය මේ සංඝ ගුණ පහත් වගේ. ඒක සම්පූර්ණ වැරදි. අපි මෙතෙක් කල් ඒ ගෙනල්ලා තියෙන මේ විදිහට. ඇයි එහෙම කියන්නේ? සෑම සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක්ම ධර්ම දේශනා කරන්නේ. සම්මා සම්බුදු කියන පදවියේ තේරුමත් ඒකයි. උන්වහන්සේ කියන්නේ ඕනම කෙනෙකුට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. තොපතොම කරගන්න කියලා කියන්නේ. ඉතින් තොපතොම කරගන්නයි කියන්නේ ඒකට තමන්ම මේ ධර්මයක දකින්නවනම් සම්මා සම්බුද්ධයි. පැහැදිලි? මේක තමයි කියන්නේ. ඒතකොට බුදුගුණ නමේ කිව්වහම දැන් බුදුගුණ නමේ කියන්නේ ඔයතර නිතරම සිහි තියාගන්න මම කියන්නේ බුදුගුණ නමේ කියන්නේ මොකද්ද කියන එක. ඉස්සෙල්ලා අපි බලා ගන්න ඕන ධර්මයේ කියන්නේ මොකද්ද කියන එක. ධර්මයේ කියන්නේ ඇහෙන් දකින දේ, කනෙන් අහන දේ, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ගන්න රසය, කයෙන් ලබන ස්පර්ශය. මේකතු මන ධම්ම වශයෙන් ගන්න එක.
මේක තමයි හැම කෙනෙකුටම තියෙන ධර්මය. සතර තියෙන ධර්මය මේකයි. තේරෙන්නේ? ඒකට මේ හැම කෙනෙකුම මේ ලෝකෙ ඉපදිච්ච මේ 6 වරද්ද ගත්තා. ඕනකම නෙමෙයි. Taman දන්නේ නැහැ වරද්ද ගත්ත විදිය. වරද්ද ගත්ත නිසා මුලාව තියෙනවා, ඇලීම තියෙනවා, ගැටීම තියෙනවා. දැන් මුලාව, ඇලීම, ගැටීම මේ 6ත් එක්ක එකතු කරන 9යි. මේ 9ම බුදු කෙනෙකුට නැහැ. මම පැහැදිලි බුදු ගුණ 9 කියන්නේ ඒක. උතුම් සංගුණ 9 කියන්නේ අපි සංග කියන්නේ ඕඩ කෙරුවට ගන්න පුළුවන්. ඒක තමන්ට තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මන තියෙනවා. එතන 6යි. මේ හැම කෙනෙක්ම මේක මුලා කරගෙන තියෙනවා. ඇලීම ගැටීම තියෙනවා. ඒත් තමයි. උතුරෙන් ගත්තාම බුදු ගුණ 9යි සංගුණ 9යි කොහොම එකමයි. තේරෙන්නේ? නමුත් අපි අර ඒක අපි ගන්නෙ කොහෙන්ද? දැන් අර සම්මා සම්බුදුරන් වහන්සේ ධර්මය මතු කරා. ඒව මතු කරන ධර්මයක් නෙමෙයි මේක. මේ හැම කෙනෙක් ගාම තියෙන ධර්මයක්. ඒකයි බුද්ධ දේශනාව කියන ප්‍රබලතාවය. අපිට ඒක පෙන්වන්නේ නැහැ කිසි කෙනෙක්. අර ඔක කියනත් කියන්නේ ඒගොල්ලෝ කොටහක් හංගගෙන ඇත්ත කියන්නේ. දැන් අපි සාපේක්ෂවාදී කිච්චෙන් නම් එහෙම ඒවා තියෙනවා. දැන් අපි කියන්නේ දැන් ඔය දැන් අපි එංගලන්තෙන් කෝච්චියක් ගෙනාවත් ඒක ෆස්ට් ක්ලාස් තියෙනවා, සෙකන්ඩ් ක්ලාස් තියෙනවා, තර්ඩ් ක්ලාස් තියෙනවා. එහෙම ක්ලාසස් නැහැ තථාගත දර්ශනේ. තේන්නේ? ඔය පසේ බුදු කියලා කිව්වත් ඒකත් ප්‍රශ්නයක්. දැන් පසේ බුදු ගැන ඔයත් කතා කරනකොට මෙන්න මෙහෙම කතා කරන්නේ. දැන් සමහර කෙනෙක් අහනවා බුද්ධත්ව ලබන්න ගියාම සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕන. අටාසංගික කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕන. 16 කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ කියනවා. ඉතින් මේක කිව්ව හැටියේ මනුස්සයෙක් මේක තේරෙන්නේ නැහැ. මේ අසංගික කියන්නේ මොකද කියලා තේරෙන්නේ නැහැ. මේකට බයක් ඇති වෙනවා. ඊට වැඩිය අඩුවෙන් බැරිද? මේ බුදුහාමදරගෙන ඉන්නේ මේ අහන්නේ. මේ සමාජයෙන් අහන්නේ. එතකොට කියනවා එහෙමනම් පස්සේ බුදු වෙන්න පුළුවන්. මේ හරි කසුකත. මේ පස්සේ බුදු වෙන්න ඒකට කොච්චරද? 404ක් නෙවෙයි දෙකකින් පුළුවන්. අසංඛ්‍ය කල්ප දෙකක්. ඒකත් මොකද කියලා දන්නේ නැහැ. නිකන් කතාවට කියනවා. ඉතින් එහෙම කියලා ඉතින් හැබැයි බුදුරහම ඊට තියෙනවා අර සම්මා සම්බුදුරන් වහන්සේ කියන්නේ නෙමෙයි. හරියට පෙන්වන්නේ ගොළුව දැක්ක හීනි වගේ කියලා. නිවන් දැක්ක ගොළුව දැක්ක හීනි වගේ. මොකද ගොළුව දැක්ක හීනි වගේ කියන්නේ? ඔබ තේරෙනවද? ඈ? දැන් ගොළුව හීනියක් දැක්කොත් කියන්න බෑනේ. අන්න ওই විදිහේ කතාවක් තමයි අපිට කියන්නේ පස්සේ බුදුහාමුදුරු ගැන. මේ එකක්වත් බුදුහාමුදුරු මේ විග්‍රහ කරපු ධර්මයේ මේ අපේ සමාජයෙන් එන ධර්ම. ඔක ලියලා තියෙන්නේ ඒක පෙන්වන්නද මේ බොහෝම අමාරු දෙයක් කියලා පෙන්වන්නද? ඔව් ඒක තමයි මේ අපිට මේ කියන්නේ මිනිස්සෙක් වෙන්න එකයි අමාරුව තියෙන්නේ. බුදු වෙන එක නෙමෙයි අමාරුව තියෙන්නේ. මිනිස්සෙක් වෙන්න බෑ. මේ අනන්ත ප්‍රමාණ සත්තු අතරේ මිනිස්සෙක් කෙන එක ඒ තරම් ලෙහි දෙයක් නෙමෙයි. තේරෙන්නේ? මිනිස්සෙක් වුණාම බුදු වෙන්න පුළුවන්. මිනිස්සෙක් නෙමෙයි බුදු වෙන්න. ඒක කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒකේ ප්‍රයෝජනෙ ගන්න නැහැ. දැන් මට උදාහරණයක් කියන්න මේ අද ලෝකෙම තියෙන තත්ත්වෙ මම කියන්නම්. දැන් මිනිස්සෙක් මේ ලෝකෙට ආවේ මොකටද? මිනිස්සු ළඟ තියෙන ඊටාම ශ්‍රේෂ්ඨ වස්තුවක්. ශ්‍රේෂ්ඨත්වය කියන්නේ ඒක මිල කරන්න බෑ, අගය කරන්න බෑ. ප්‍රඥා. මේ ප්‍රඥා කරන එකෙන් අදහස් කරන්නේ අසූති පිරුගට්ටම වරමි. මම මේ ප්‍රඥාව දැන් ඔයත් හිතන්නේ ප්‍රඥාව කොහොම මේ පොත්පත් වල තියෙන ඒක නෙමෙයි. ප්‍රඥාව කියන්නේ උප්පත්තිය මනින්න නැත්නම්. ඒකටයි ප්‍රඥාව කියන්නේ. ඒකටයි ආවේ. නමුත් අපි හැම කෙනෙක්ම කරන්නේ මේ අසකරණාසය දිවසාරේ අරගෙන මේ වැඩකාරය අරගෙන එයයි සාමි තත්ත්වයේ තියාගෙන ඉන්නවා. තේරෙන්නේ? එතන කතායි. මේක තමයි ලෝකය. මේ අසකරණාසය දිවසාරේ මන කියන ධර්ම ටික අරගෙන සාමිය වශයෙන් වැඩකාරය සාමිය වශයෙන් තියාගෙන ඉන්නවා. තේරුණාද? මේකයි මේ ලෝකේ තියෙන අවුල. දැන් එතකොට අපිට තේරුම් ගන්න වැඩකාරයාගෙන් වැඩ ගන්න එපා කියන එක නෙමෙයි මේ කිව්වේ. වැඩකාරයෙන් වැඩ ගන්න ඕන තමන්ගේ තියෙන භාග්‍ය තමන් නෙලා ගන්න ඕන. ඒක තමයි ප්‍රඥාව. ඒක කරන්නේ නැහැ. අද ලෝකේ තියෙන ප්‍රධාන අවුල ඒකයි. ලෝකේ නැත්තම් ප්‍රශ්න නැහැ. ওই ප්‍රශ්න ගොඩාක් තියෙන එක නිසා. පැහැදිලි? ඒ කියන්නේ බුද්ධත්වයේ කියන්නේ උපත්යේ මරින්න නැත්තන. ඔයත් දන්නේ නැහැ. නිවන් දකින්නවා කියන්නේ ඒකට. නිවන් දකින්නවා කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි උපත්යේ මරින්න නැත්තන. ඒකට ඒක අපේ මේ ධර්මයෙන් ගත්තාම අපි කියනවා සෝතාපන්න මාර්ගයේ ඵලය, සක්‍රුදාගාමී මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය. ඒකට පළමුවෙන්ම ඔය මේ
මොකද්ද මේ පළවෙනි මාර්ගඥානය කියලා කියන්නේ? පළවෙනි මාර්ගඥානය කියලා කියන්නේ මෙන්න මේකයි. ඔබ තේරුම් කරගන්න ඕන මේ දේශනා කරන බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. හොඳටම හොඳ ඉගෙන ගන්න ඕන පාඩමක් තමයි උදාහරණයක් කියන්නේ. පය තියන්න ඒ දණ්ඩක් නැහැ. ඒ දණ්ඩ කියන එක දන්නවනේ. පය තියන්න එකක් නැහැ. ඒ වගේම අල්ලන්න අත්වලක් නැහැ. ওই දෙකෙන් තොර ගමනක් තියෙනවා. ඔය සියලුම දර්ශනේ විදියයි. පැහැදිලි? මේ යමක් අල්ලගෙන තමයි නම් කලින් කරපු පුරුද්දකින් මේක මේ මෙතනින් හැරලා සෝතාපන්න මාර්ගයට යන්න මෙතන එහෙම දේවල් නැහැ. ඒක තමයි හුඟක් දුරට අනිත් එකක බලාපොරොත්තු තියාගන්නත් එපා. ඇයි එහෙම කියන්නේ? ඒ බලාපොරොත්තු තියාගන්නේ අපි චින්තනයේ හරහා. ඔක චින්තනයේ තියෙන ධර්මයක් නෙවෙයි. පැහැදිලි? හිතලා සෝතාපන්න වෙන්න බෑ. අනිත් හිතලා කාරණා සෝතාපන්න කරවන්නත් බෑ. බුදුහාමුදුරුවෝ ඒකයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තොපතොම කරගන්න කිව්වේ. ඒකට අපි ඔකට කියන්නේ සම්මාදිට්ඨිය. දැන් සෝතාපන්න කියන එකේ තේරුම කෙටියෙන් ගැට සම්මාදිට්ඨිය. මොකද්ද මේ සම්මාදිට්ඨිය? කොහෙද මේක තියෙන්නේ? කියලා අපි බලන්න ඕනේ. දැන් මේ ඒතර මේ බුදු දේශනාව ගත්තාම වෙන කොහෙවත් බලන්න බෑ. තමන්ගේ ජීවිතය දිහාම බලන්න ඕනේ. අන්න ඒක තමයි හුඟක් දුනික් කරන්නේ. සම්මා දිට්ඨිය පහල කරගන්න. ඒතර සම්මා දිට්ඨිය පහල කරගන්න ඉස්සෙල්ලා අපේ ළඟ තියෙන දෘෂ්ටිය මොකද්ද? ඇසෙන් බලලා අපි පිළිගන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය. විමර්ශයෙන් බල පිළිගන්නේ. මේ ඔය විදිහට දෙක තුනක් නෑ. සියලු ධර්ම. ඒක හරියම උදාහරණ. මේ ලෝකේ දාර්ශනික විද්‍යාඥයෝ පඬිතුරු මේ හැම කෙනෙක්ම කියන ඒවා ඒ ඔක්කොම ඇහෙන් ගන්න ඒවා මිත්‍යා දෘෂ්ටි. කනෙන් ගන්න ඒවාත් මිත්‍යා දෘෂ්ටි, නාසයෙන් ගන්න ඒවාත් මිත්‍යා දෘෂ්ටි, දිවෙන් ගන්න ඒවාත් මිත්‍යා දෘෂ්ටි, කයෙන් ගන්න ඒවාත් මිත්‍යා දෘෂ්ටි. හරි? මනදම් වශයෙන් මේක එකතු කරගන්න එකත් මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේකෙන් තමයි සතා පිළිලෙන්නේ. සතය කියන්නේ මේකට. ඒ සතයිනි මුලාවේ. දැන් ඒක ඔහොම කිව්වට වෙලට තේරෙන්නේ නැහැ. මේක පෙන්වන්න ඕන. අන්නේ පෙන්වීම තමයි උගක් කරපුට කරන්න බැරි. ඒ පෙන්වන්නේ කොහෙද? ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව බුදුහාමුදුරන් කියන්නේ මේ මං කියන දේවල් පිළිගන්නේ කියලා. කියන්නේ Tamanටම බලන්න කියනවා. Tamanට බලන්න කියන්නේ මේ බම්බයක් පමණ ශරීරය. මේ බම්බේ කියන්නේ තාමත් අසකන්නාගේ ශරීරය මනමයි. මේ හැටයි බම්බේ කියන්නේ. මේකේ තමයි ලෝකයක් ලෝක විරෝධිය බුදුහාමුදුරු පෙන්නන. එහෙනම් අපි මෙතනම බලන්න ඕන. ඉතින් බුදුවරේ මොකද මේ දේශනා කරන්නේ? බුදුවරේ දේශනා කරන්නේ ලෝක තුනක් ගැන. ඒ ලෝක තුනක් ඉඳලා ලෝක තුنين නිදහසුනේ සම්මා සම්බුද්ධ කියනවා. තේරෙන්නේ? ඒක ධම්මචක්‍රේ පෙන්නන්නේ මේ විදිහට. ඒවන්ති පරිවට්ටං දාස්සාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. ත්‍රිපරිවට්ටය වට්ට කියන අදහස් කරන්නේ ලෝකයේ රවුම කියන එක. ත්‍රිපරිවට්ට වට්ට තුනක්. දුරස් ආකාරය. ඒ දුරස් ආකාරයෙන් ඔයතුන්ට බණ පොතේ කියනවා තමයි කියනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥාන. මම ඊට වැඩි පැහැදිලි කරලා ඔයතුන්ට කියනවා තේරුම් කරගන්න පුළුවන් විදියට. දැන් ඇස කන නාසය දිව ශරීරය මන. ওই හය. මේ හැම කෙනෙක්ම වරද්දගත්තා. දැන් වරද්දගත්ත මම පෙන්නනවා. වරද්දගත්තු නිසා මොකද කරන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, මන. ওই හය. මෙන්න මේ දෙක නිසා තමයි මේ මම කියන්නේ ඔකට. පළවෙනිම යන දන්නේ අසකන්නාසේ දිව ශරීරේ මන කියන එකට මයන්නයි රූප වේදනා සංඥා සංකාර විඥාන මන කියන එක මයන්න. ඒතර මන කියන එක දෙපැත්තටම ගත්තා. ඒක තමයි ආධ්‍යාත්මික බාහිරින්නේ. මේකෙන් තමයි මම කියන එක හැදුනේ. වෙන මමෙක් නෑ. ඒ මම කියන්නේ මොකද්ද? මුලාව. පැහැදිලිද? ඒ මම කියන මුලාව තේරෙස හැමෝම වැරදි. දැන් මේක බලන්න ඕන මේ තුන් ලෝකේ තමයි ළඟ තියෙන. අන්න ඒක ඔයයන්ට හුරු නැහැ. තමන් ළඟ තියෙන තුන් ලෝකේ. තමන් ජීවත් වෙන එක ලෝකයක් තමයි තදනින්ද. ඒ ලෝකේ අනිත් ලෝකවල එක්ක සම්බන්ධ නැහැ. දැන් ඔබ හැම කෙනෙක්ම තදනින්ද කියන ලෝකේ ජීවත් වෙනවා. පැහැදිලිද? එතනින් ඔබ හැම කෙනෙක්ම අපි කියනවා අවදි වෙනවා කියලා භාෂාව අරන්. චින්තනය අරන්. අවදි වෙන්නේ කොහෙද? මේ අවදි වෙච්ච ලෝකේ. මේ අවදිලා කතා කරන්නේ ඒ ලෝකේ. අපි කියන්නේ අවදි නැහැ කියලා. ඊළඟ මෙතනින් අපි යන්නේ කොහෙද? හරි? අඩහින්දට. ඒතර ලෝක තුනයි. පැහැදිලි? ලෝක තුනයි. මේ ලෝක තුනක අපි ජීවත් වෙනවා. නමුත් මේක ලෝක තුන ඔබලට පේන්නේ කාලයට යටත්ව තියෙන හිලගයක්.
ඒ හිරියක් කියන්නේ. තදනින්ද ඉන්නකොට අවදියක් ගැන දන්නේ නැහැ. අඩනින්දක් ගැන දන්නේ නැහැ. අවදුනන් පස්සේ ඔබ තදනින්ද ගැන දන්නේ නැහැ. අඩනින්ද ගැන දන්නේ නැහැ. අඩනින්ද ඉන්නකොට අවදිය ගැන දන්නේ නැහැ. තදනින්ද ගැන දන්නේ නැහැ. ඒකට දැන් ඔබට මේ හිරගෙවල් තුනක් නේ. නමුත් ඔය ඔබ නොදැනුවත් ඔය චැප්ටර් එකට යනවා. අඩින්න කියන අදහස් කරන්නේ මොකද්ද? ඒක තමයි මම කියන්නේ. අඩ කියන එකෙන් පංගුව කියන එකනේ. දැන් සම්පූර්ණ ගෙඩියක් නම් සම්පූර්ණ ගෙඩියක් ඒ කැප් පොල් ගෙඩියක් බින්දහම අපි අඩයක් කියනවා. අඩ කියන්නේ පංගුවක්. කියන්නේ නිදිත් නෑ අවදි වෙලත් නෑ. එහෙමද? නෑ. අඩනින්ද තමයි අපිට හීන පේන්නේ. හීන පේන. හීන පේන අවස්ථාව තමයි අඩනින්ද කියන්නේ. ඉතින් ඒක මම පැහැදිලි කරලා පෙන්නන්නම්. අඩනින්දේ කියලා හීන පේන අවස්ථාව. ඒ පේන්නේ මොනවද දන්නවද? අපි හැමෝම මේ අපි හිතන මේ අපි බලන ක්‍රමේ වැරදි. අපි බලන්නේ උඩ. මම ඔය දවල්ට අර වෙන්නෝනේ. ඒක දිග කතාවක්. උඩ බලනවා කියන්නේ මොකද්ද කියන එක දැන් ඔයගොල්ලෝ තේරෙන උඩ බලනවා කියලා කියන්නේ අපි මේ බලන ක්‍රමයේ අනුව අපි ගන්නෙ දැන් ඔන්න දැන් මෙහෙ බලන්නේ ඉස්සරහා. අපි දැන් මේ පැත්ත බලුවොත් උඩ. මේ පැත්ත බලුවොත් බිම කියලා කියනවා. නමුත් ඒත් උඩමයි. මේ පැත්ත බලුවොත් උඩමයි. උඩේ කියලා කියන්නේ අර මමත්වයේ නිසා තමයි මේ හරහා උඩට හරහා එන්නේ. නැත්තම් මේ හැමතිස්සෙම ඉස්සරහානේ බලන්නේ. මොකද අපි ඉස්සරහා කියලා ගමු. ඉස්සරහා ගන්නකොට අපිට දැන් පේන්නේ ද්‍රව්‍යම රූපයක් නේ. මේ පැහැදිලිද? දැන් ඉස්සරහා කොයි වෙලාවෙ බැලුවත් ඔය අතු ගන්නේ කොස් ගහක් හරි දෙල් ගහක් හරි බිත්තියක් හරි පුටුවක් හරි මොනවා හරි ද්‍රව්‍යම රූපයක්. කෙනෙක් පුද්ගලෙක් කියලා. හරිද? ඒක තේරුණා. දැන් බලන්න සත්‍ය මොකද්ද කියලා. නමුත් ඔබ ওই ඇහෙන් ගන්නෙ මොනවද? මේ ඇහි බබාගේ වැටෙනවා. ඇහි බබාගේ මොකද වැටුනේ නැත්තම් ඔය එතන මොකද කියන්න බෑ. ඇහි බබාගේ මොකද වැටෙන්නේ? සිවණැල්ල. දැන් දෙන්නත්. ඒකට ඇහෙන් එන්නේ සිවණැල්ල. ඒ වගේ කනෙන් එන්නේ මේ ශබ්දය කියන සිවණැල්ල. නාසයෙන් එන්නේ ගන්ධය කියන සිවණැල්ල. දිවෙන් එන්නේ රසය කියන සිවණැල්ල. කයෙන් එන්නේ ස්පර්ශය කියන සිවණැල්ල. මේ සිවණැලි පහ තමයි මේ ශරීරෙත් එක මේ වෙන්නේ. ස්පර්ශය කයෙන් එනකොට. ඉතින් මේ සිවණැලි කියන්නේ මෙතන කියන ඉද්ද වෙන්නේ. නමුත් ඔබ කතා කරන්නේ මේ සිවණැල්ල ගැන නේද රූපයක් කියලා. දැන් තේරුම් ගත්තද? මේ ගැන දන්නේ නැහැ අපි. අපි ඉස්සරහා දිහා බලන රූපයක් කියලා කියනවා. ඇත්ත වශයෙන්ම මහර රූපයක් එනවද? ඇත්ත රූපයක් එන්නේ සෙවණල්ලක් විතරක් එනවා. ඒක තමයි සෙවණල් විතරයි. මේ ඇහැට විතරක් නෙමෙයි මේ ඉන්ද්‍රියට ඔක්කොටම එන්නේ සෙවණල්ලි. අද බලන්න හිතන්න වරද්ද ගන්නනේ. පැහැදිලි? හිතන්න වරද්ද ගත්තා. ඕන බලන්න යන තම තන. අපි තදනින්ද ඉන්නවා. අනිත් පැත්ත වරද්ද ගත්තා බලන්න කොච්චර මුලාවක් තියෙනවද? දැන් ඔය ඉන්ද්‍රිය අවදිනකොට වරද්ද ගත්ත පැත්ත. තදනින්ද ඉන්නවා. අපි මොකුත් දන්නේ නැහැ. දන්නවද? ඇහෙන් කනෙන් නාහෙන් දන්නේ නැහැ. අපි අවදිනකොට කියන දන්නේ කියලා. දැන් ඔයත් කියනවා ඇහෙන් බලනවා. දැන් ඔයාලට ඇහක් තියෙනවා බලන දෙයක් තියෙනවා. තදනින්ද එහෙම දෙයක් උන්නේ නැහැ නේ. ඇහක් තියෙන එක දන්නේ නැහැ බලන්නේ නැහැ. ඒකෝ දැන් බලන්නේ කවුද කෙනෙක්? ඒ කෙනා නෙවෙයි මැරෙන්නේ. දැන් තමන්ගේ තදනින්ද ඉන්නකොට බලන මරණයක් තියෙනවා. හරි ගැඹුරක් උතන. තමන්ගේ තදනින්ද මරණයක්වත් උප්පත්තියක්වත් නැහැ. මේ චින්තනය අහලා කියන්නේ එහෙම දෙයක් නැහැ. තියෙනවද? දැන් කෙනෙක් අහන මේ තනේ තදගෙන ඉනකොට කෙනෙක් මැරෙනවද? නැහැ. ඇයි එහෙම කියන්නේ? කිසිම කෙනෙක් තදින්ද මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැති අය. කෙනෙක් මැරෙන්නේ ඉන්ද්‍රයන්ට ඇවිල්ලා. මතක තියාගන්න ඒක. කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ තදින්ද. මැරෙන්නේ ඇස කරනාගේ දිවසාරේ ඉන්ද්‍රයන්ට ඇවිල්ලා. ඒක මැරීම තියෙන්නේ ඉන්ද්‍රයත් එක්ක. කෙනා ඉන්නේ ඉන්ද්‍රයත් එක්ක. තදනින්දේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක නැහැ මුකුත් දන්නේ නැහැ. අවදිනකොට ඇහෙන් දකින්නේ මම කියනකොට ඒ මම කියන එක තමයි මරන්නපත් වෙන්නේ. ඔය දෙන්න ඒක සාමාන්‍ය තදනින්දෙන් මැරෙන කට්ටිය නැද්ද? කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ. කිසිම ලෝක සත්‍යයක් මැරෙන්නේ නැහැ. මැරෙන්න දෙයක් නැහැ එතන. උපදින දෙයක් එතන නැහැ. බලන්න දැන් තමන්ට පැහැදිලිව පේන්නෝනේ උතන. වෙන කොහෙවත් බලන්න ඕනේ තමන්ට බැලුවහම මරණය ගැන ඔය දන්නේ. උපත්යක් ගැන දන්නේ. එහෙම දෙයක් දන්නේ නැහැ. ඒක දන්නේ කොයි වෙලාවෙද? ඉන්ද්‍රියව දිනුනාට පස්සේ. ඉන්ද්‍රියව වලට පස්සේ. ඒතකොට අපි ගත්තේ බාහිරින් නේද? හරි? අනිත් පැත්තට දැන් තදින් ඉන්නකොට දැන් ඔබ දන්නේ නැහැ ඔබේ ජීවිතයක් තියෙනවා කියලා. ජීවිතයක් තියෙනවා කියලා මැල්ලාද ජීවිත වෙනක ඔබ දන්නේ නැහැ. ඒක දන්නේ කවුද? වෙන කෙනෙක්. ඔබ තදින් ඉන්නකොට වෙන කෙනෙක් කියනවා ඔබ ජීවත් වෙන ආශාස ප්‍රසාද කරන ලේ ගමන් කරන වෙන කෙනෙකුට පේන්නේ. ඉතින් බලන්න මේ කින මායාව මොකක්ද කියලා. ඒක ප්‍රතිඵලෙ මොකද්ද? දැන් ඔබට
ওই ප්‍රශ්න නිසා ඔබ ගැන ජීවිතයක් ඔබට දකින්න බෑ. ඔබට දකින්න පුළුවන් අනුන්ගේ ජීවිතයක් උපදිනවා. අනුන්ගේ ජීවිතයක් මැරෙනවා. නමුත් තමන්ගේ උපත්ති මරණය බලන්න පුළුවන්ද? තමන්ගේ උපත්ති හෝ මරණය ඔබට බලන්න පුළුවන්ද කවදාවත්? දැන් බලන්න ඕනේ ඒකනේ. ඇයි බලන්න බැරි? මේ අන්න මම කියලා කෙනෙක් නැති නිසා. එහෙම කෙනෙක් නෑ මේකේ උපදින කෙනෙකුත් නෑ බැලන කෙනෙකුත් නෑ. ඉතින් බලන්න කොයි විදිහේ මේ වචන හරහා මේ සාපේක්ෂතාවදී කියන්නේ කොයි වගේ මුලාවකටද යටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඒ තරම් මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ කෙනා කියන එක. දැන් බුදුහාමුදුරුවෝ කවදාවත් කෙනෙක් කියලා කතා කරේ නෑ. සත්‍යයේ පුද්ගලික ආත්මය ජීවයක් ඕක කිසිවක් කිව්වේ නෑ. ඒ සමස්ත ලෝකයක් හදාගත්තේ. බුදුහාමුදුරුවෝ දැක්ක සත්‍යක් නැති බව. ආත්මයක් ජීවයක් ඔය අපි ඔය කියන කතා එකක් කරන්නේ. ඉතින් අපි මේ මුලාවටපත් කරගෙන තියෙන එතන. තාවිදයෙන් කියනවනම් ඇසෙන් බලන අවස්ථාව, කනෙන් අහන අවස්ථාව, නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව, දිවෙන් රස ගන්න අවස්ථාව, කායෙන් ස්පර්ශ ලබන අවස්ථාව. මන ධම්ම වශයෙන් පිළිගන්න අවස්ථාව. මේ තුල අපි පිළිගන්න සතෙක් ඉන්නවා කියලා. ඒකට කියන්නේ සත්කාය දෘෂ්ටිය. සත්කාය සත්‍ය කියන්නේ හතට කායවල හතක් පිළිගත්තා. ඒක මිත්‍යා දෘෂ්ටිය. සම්මාදිට්ඨිය කියන්නේ කිසිවක් ඔය කියන දෘෂ්ටියකට එන්න බෑ. පැහැදිලි? අන්න සම්මාදිට්ඨිය දිනන දැන් සෝතාපන්නයි. වෙන මොකුත් නෙමෙයි. ඒතකොට බලන්න තන අතරක් තියෙනවද කියලා බලන්න. කිසිම දෘෂ්ටියක් නැත්තම්. අතරක් තියෙනවද දෙන්නක් තියෙනවද? නෑ. පැහැදිලි? අන්න ඒකයි දෙයගෙන මේ එතන එහෙම තමයි. එතනින් නම් බලන්න තමයි පුළුවන් වෙන්නේ. ඒක තමයි පළවෙනි මාර්ගය කියන්නේ. කිසිම දෘෂ්ටියක් නැති බව. ඒක අපිට ලෝකෝත්තර මාර්ගඥාණයෙන් එන්නේ. වචන හරහා නෙමෙයි. එන්නේ? එතකොට කාලය විදිනවා. දැන් අපිට තියෙන විශාල ගැඹුරින් සාමාන්‍ය මිනිසෙකුට තේරෙන්නේ මේ කාලය කියන්නේ මොකද්ද කියන එක. හැම කෙනෙක්ම දැන් ওই දාර්ශනික විද්‍යාඥයෝ අමාරු වැඩ කිතන තමයි කාලය. පැහැදිලි? කාලය කියන ධර්මයෙන් අමාරු වැඩ දෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කාලය ගැන කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයට අතීත වර්තමාන අනාගත කාලත්‍රය නැහැ. සතා පිළිගන්න ධර්මයට කාලය තියෙනවා. මොන කාලයේ සූක්ෂමකම් බලන්න අපි හැම වචනයක්ම කතා කරනකොට උදන කාලයෙන් සම්බන්ධ කරන්නේ. උදාහරණයක් කියනවා වචනයක් කතා කරනකොට මේ ධර්මතා දෙක තියෙනවා. එකක් නම අනිත් එක රූපය. තේරෙනවද? මේ දෙක නැතුව අපිට කතා කරන්න බෑ. හැබැයි සම්මා සම්බුදුන් වහන්සේට මේ දෙක නැහැ. නමයි රූපයයි. නමෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි බිට්ටිය කියලා කියනවා. බිට්ටිය කිව්වේ නමක්. තේරෙනවද? ඒක අරූපයි. ඒක නමක් නිසා ඒක අරූපයි. රූපයක් නැහැ. නමුත් බිට්ටිය කියලා අපිට අල්ලන්න පුළුවන් සොලිඩ් රූපයක් තියෙනවා. පැහැදිලි? ඒතකොට මේ දෙක අතර කාලය තියෙනවා. ඒක තේරෙනවද නැහැ. ඒක කොච්චරම සූක්ෂමද? අපි කතා කරන සෑම වචනයකම කාලය අහුවෙලා. ඉතින් කාලෙන් දකින්න බෑ දර්ශනය. මේ අතරට එන කාලෙන් දැන් අපි කියනවා දැන් රූපයක් කතා කරනකොට ඒතර තියෙන්නේ අරූපය එකක්. අරූපය තමයි අර බිට්ටිය කිව්වේ අරූපය. ඒතර වචනයක් විතරයි. ඒක අපිට ඉන්ද්‍රයන්ට පේනවා. මොකක් වශයෙන්ද? මොකක් වශයෙන්ද? රූපයක් කියලා පේනවා. ඉතින් මේ අපි අවදි වෙච්ච වෙලාවේ මෙහෙම ගත්තට බලන්න අඩින් දෙනකොට ඔය එතකොට මොකද වෙන්නේ කියලා. හීන පේනවා. මේ ඇත්තම මේ විචක් තියනවා කියලා ස්පර්ශ කරලා අපිට කියන්න පුළුවන් තියෙනවා. ඔව් ඒක තමයි මේ ස්පර්ශ කරලා ගන්නවා කියන්නේ ශරීරනේ. ශරීරය කියන්නේ. එතකොට මේ සාක්ෂි කියන්නේ ඔක්කොම බොරුවට නෙමෙයි සාක්ෂි දෙන්නේ මේ පද දෙනාම. මේ පද දෙනාම මේ සාක්ෂි දෙනවා මේ එහෙම දෙයක් තියෙනවා කියලා. හොඳයි එහෙම දෙයක් තියෙනවා නම් බලන්න අඩනින් දෙදි. හීන පේනවිලා. මේ පේන්නද නැහැ. අඩනින් බලන්න හීන පේනවා. හීන දැකලා තියෙනවනේ. මම හීනයක් බලන්න මොනවද තියෙන්නේ? තමට බය තියෙනවා, තැති ගැනීම තියෙනවා, ඔබ ඉන්නවයි කියලා පේනවා. නමුත් එතකොට ඒ හැම ඒවාම මොනවද? ඈ? රූපක් තියෙනවනේ. ඔව් රූපක් තියෙනවා. ඔව් රූප තියෙනවා. ඉතින් බය වෙනවා, තැති ගන්නවා.
මේ නොයෙක් දේවල් කියන ගහ ගන්නවා බැන ගන්නවා. මොනත් එක්කද? සෙවණැල්ලත් එක්ක. අපි හීනේ කියන්නේ හිතෙන්ම කරන එකක් නෑ නෑ මේක වරද්ද ගන්න මම මේක හොඳට තේරුම් කරගන්න. මේක හොඳට පැහැදිලිව තේරුම් කරගන්න. ඒකට මොනවද එතන තියෙන්නේ? එතන ඒ ද්‍රව්‍ය රූපයක් තියෙනවද? නෑ. ඒක මොකක්ද? සෙවණැලි. ඒක දැන් මේ කිව්වේ අපි හැමදේ. ඒකෝට දැන් බලන්න. දැන් එක ලෝකයකදී මොකක්වත් දන්නේ නැහැ. සෙවණැල්ලකුත් නැහැ මොකුත් නැහැ. පැහැදිලි? තදින් ඉන්නකොට. ඉන්ද්‍රියාව දිනකොට රූපේ නමයි දෙකක් තියෙනවා. අරින්ද යනකොට සෙවණැලි තියෙනවා. රූපය මේ රූපයක් නැහැ. මේ මොකද්ද මේ? සෙවණැල්ලක් කියන්නේ රිෆ්ලෙක්ෂන් මේ ෂැඩෝ ඉමේජ් ඔව් ඒක මේ ඉන්ද්‍රිය වලින් වටනේ ඒක හැබැයි ඉස්සෙල්ලා දැකපු දෙයක් නේ. ඔය වෙලාවට මොකද්ද? මේ පින්තූරේ අඩනින්ද ඉන්නකොට ඒ දකින්න දේ පින්තූරේ. ඔව්. හැබැයි ඉස්සර නෑ තියෙන්න ඕන ඒක දකි. නෑ ඒක වෙන්නේ මෙහෙමනේ. මම ඒකට මේ කිව්වේ දැන් ඉස්සර නෙමෙයි. ඒ ඉස්සර ගන්න එපා. දැන් අපේ තදින් දෙනකොට කොහොම ප්‍රශ්නයක් ආවේ නෑනේ. හරි? තමන්ගේ තදින් ඉන්නකොට ඔය වගේ රූපයක් හරි අරූපයක් හරි ආවේ නෑනේ. සෙවණැලි ආවේ නෑනේ. දැන් ඔන්න ඉන්ද්‍රියාව දුනා. ඉන්ද්‍රියාව දුනහම දැන් අපි එකතු කරන්නේ දෙකක්. බාහිරින් අපි එකතු කරනවා රූපයක් තියෙනවා කියලා. එතකොට නාමයි රූපය දෙකක් එනවා. හරි? ওই නාමයි රූපය දෙකෙන් අඩේ කියන්නේ එකක් නතර වෙනෝනේ. අඩ කියන්නේ පංගුවක්නේ. රූපේ නැති වෙනවා අර සෙවණැල්ල එනවා. ඒක තමයි අඩින්ද කියලා කියන්නේ. ඔක තේරෙන්නේ නැද්ද? හීන වෙල් පේනලා තමයි ඔක පැහැදිලි වෙන්නේ. ඒක තේරුන්නේ නැහැ. හොඳට අහගන්න. දැන් අඩ කියන එක මොකද්ද? දැන් අඩනින්ද කියලා කියනවනේ. ඒක තේරෙන්නේ මම අඩනින්ද කියන එක තෝරන්නේ. දැන් ඔය ඇත්ත බලන්න. අඩින් තමයි හීන බලන්නේ. ඔව් අඩින් තමයි හීන පේන්නේ. අඩින් හීන පේනවා. තදින් හීන පේන්නේ නැහැ. තනින් වැඩ මොකක්වත් දන්නේ නැහැ. දැන් අපි ඔන්න බාහිරින් දෙයක් බලනවා. අපිට පේන්නේ ද්‍රව්‍යයක් තියෙන රූපයක්. හරි? දැන් අපිට පේන්නේ මේ විදියට. දැන් මේ අපි අවදිලි ඉන්නකොටනේ. දැන් අපි තදින් යනකොට මොකද පේන්නේ? අර නාමයේ නැති වෙන. අර නාමයේ තියෙද්දි රූපය නැති වෙනවා. දෙකක් නේ. දැන් බිට්ටියක් ගත්තා අපිට දැන් බිට්ටියක් පේනවා හීනේ. පේනවට සෙවණැල්ලක් නේ. දැන් ඇහි බබාගේ වටික් එකනේ. තේරුණාද? ඒක තමයි අරින්දේ කියන්නේ. ඉතින් මේක කායමත් කට්ටි කන්නේ දැන් ඉන්ද්‍රිය අවදිනාන් පස්සේ අපි ගත්ත එක ආමත් අතට යනකොට අර විදියයි. ඒක දැන් ලෝක තුනක් තියෙනනේ අපිට. එක ලෝක මොකක්වත් දන්නේ නැහැ. ඉන්ද්‍රිය වලින් එකක්වත් දන්නේ නැහැ. අවදින ලෝකේ රූපයි නමයි රූපය දෙකක් තියෙනවා. හරි? අර ඉන්ද්‍රිය යනකොට තියෙන සෙවණැලි. හරි? තේරුණාද මේක? ඉතින් මොකද්ද මේ ලෝක තුනේ අර්ථය? මම දන්නේ තේරෙනවද කියලා හිතුවා. සෙවණැලි කියන්නේ නාම. ඔව් නාමය. ඒ මනේ තියෙන එකනේ මනේ එවැනි අර අපිට බයක් ඇති වෙනවා, තැති ගැනීමක් ඇති වෙනවා. ඇත්ත වගේ වෙන්නේ. අර සමහරට දැන් සාමාන්‍ය බය වීම තියෙනවා. දැන් ඒක කෙලෙස්නේ. බය කියන්නේ කෙලෙසක්. එතන නාමයක් තියෙන රූපයක් නැතුව. රූපේ කියන්නේ පංචස්කන්ධය. නෑ ඔයත් හීන ගැන කල්පනා කරනවා. මම මේ කියන්නේ දැන් හීන බලනවා හීනේ. දැන් හීනෙන් ඔබ දකින්නවනේ. දැන් තමන් ගහ ගන්නවා හරි බැන ගන්නවා හරි ඒවල හරි කර ගන්නවා. එහෙම නැත්නම් කෝච්චි එනවා. කෝච්චියට යට වෙනවා. ඒ වුණාම දැන් ඔයත් බය ඇති ගෑම මම ඔක්කොම තියෙනවා. මනක් තියෙන හන්දා. නමුත් එහෙම මුකුත් වෙන්නේ නැහැ නේ ඔයතුට. ඇයි? ඇත්තටම වෙන්නේ නැහැ. කෝච්චියකුත් නැහැ. කෝච්චියකුත් නැහැ. ඇයි සෙවණැලිනේ? මේක තේරෙන්නේ නැද්ද? ඉතින් සෙවණැලි කොහේ ආවේ? මේ ඇහැට කනට නාසයට ආවා. රූපයක් ආවේ නැහනේ. ඒක තමයි රූපයක් වෙන්නේ නැහැ කියලා. දැන් අපිට හැමදාම වෙන්නේ ඕක. දැන් ඒක ඔක තේරෙන්නේ නැද්ද? හැබැයි ඒක ඒ ඔක්කොම ඒ රූප දකින්නේ අපි ඉස්සරේ රූපේ දැකලා තියෙන නිසා නෑ ඉස්සර දැකපුවා නෙමෙයි. කවදා හරි ඔක දැකලා තියෙන්නේ. හරි මේ දිගටම කරලා තියෙන එක වැඩක් නෙමෙයි. දිගටම කරපු වැඩේ නෙමෙයි කියන්නේ. ඉස්සර කතාවක් ඕනේ නෑ. ඉස්සර කට්ටිය අපි අදිට දාලා. අනාගතේ හෙට කරනවා කියන්නේ වෙනින් එක. දැන් ඔබ දැන් තදනින් දෙනකොට ඔය ප්‍රශ්නයක් තුන්නේ නෑනේ. ඉස්සර ප්‍රශ්නකුත් නෑ අලුත් ප්‍රශ්නකුත් නෑ. මොනවද නෑ. දැන් හරිනේ. ඒතර අලුත් එකකට ගන්න. දැන් අපි ඉන්ද්‍රිය අවදි වුණා. ඉස්සර කතාවක් නෙමෙයි. දැන් අවදි වුණා දැන් ඔබට තියෙනවා ඇහැට පේන රූපයක් තියෙනවා. ඒ වගේම මේ සෙවණැල්ලකුත් තියෙනවා. හරිද? හරි. දැන් සෙවණැල්ල වැටෙන්නේ ඇහි. රූපය වැටෙන්නේ බාහිර. එහෙනම් කාරණත් එහෙමනේ. ඔබට ශබ්දයක් හරි ඒක සෙවණැල්ල. ඉතින් නාසයට වැටෙන්නේ ඔය ඔක්කොම සෙවණැල්ල ටික. දැන් සෙවණැල්ල වැටෙනහම දැන් ඔබ කියවන සෙවණැල්ල ඔබට පේන්නේ බාහිර රූපයක් තියෙනවා. නමුත් මනත් එක්ක ඔබට සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද අඩින් දෙකනකොට. අඩ කියන්නේ භාගයක් නේ. භාගය මොකද? නාම රූප දෙකේ දැන් නාමයේ තියෙනවා අර රූපය නැහැ. නාමය කියන්නේ සෙවණැල්ලනේ.
එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ගත්තේ මොනවද ඔබ? අවදෙන්නේ උඩ ගත්තේ මොකද? සෙවණලි. සෙවණලි. ඒක තමයි ඔබට ආර වෙන්නේ. ඒක පස්සේ නෙවෙයිනේ ඔබ. අපි දිගටම කරගෙන ආවේ මේ හැමදාම කරන්නේ දැන් අවදි වුණොත් අපි කරන්නේ ඔය වැඩේනේ. ඒතකොට අදේ විතරක් නෙවෙයි. ඕන කාලෙක වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් තේරුණා? ඒකෝ දැන් ඔබට පේනවා කොතනද ඔබ ඉන්නේ කියලා. මොනවා සෙවණලි වල මැරින්නේ? ඈ? තද නින්දෙත් ඔක තුන්නේ නැහැ. අඩ නින්දෙත් නැහැ. අවදුනාම තියෙනවා. ඇයි? දැන් ඔය කිනා කියලා ගත්තේ මොනවටද? ඔය නැති රූපෙට. දැන් බුදුහාඳුරු ගෞතම බුදුහාඳුරු දේශනා කරනවා උන්වහන්සේ කියනවා ගංගානංගගේ වැලි කැට වලට වැඩි කියලා. ගංගානංගගේ වැලි කැට වලට වැඩි සම්මා සම්බුදුරන් වහන්සේට දැක්ක කියලා. සසරේ ඉන්නකොට. ඒ එකම සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් රූපයක් ගැන කිව්වේ නැහැ. ඒ කියන්නේ ඇහැට පේන රූපයක් නැහැ. අපිට ඇහැට පේන්නේ මුලාව. පැහැදිලිද? ඇහැට අන්තික රූපයක් එනවා නම් විශ්පිතාලේ යන්න වෙනවා. වැලියට හරි ආවොත් ඒ බර වෙනින් එකක් නෙවෙයි ඉන්නේ. කායික වේදනාවක් නෙවෙයි. මේක තේරෙන්නේ? මේක තේරෙනවා. පැහැදිලිද? ඉතින් අපි මුලාවේ නෙවෙයි තියෙන්නේ. අනිත් පැත්තට ගත්තාම තදින්ද කෙනෙක් හිටියේ නැහැ. Taman දන්න තෙක්මාණෙක් කෙනෙක් හිටියේ නැහැ. අවදි වෙනකොට කෙනෙක් ඉන්නවා. මම තමයි ඇහෙන් දකින්නේ. මගේ ඇහැ මම දකිනවා. හොඳයි අපේ මගේ ඇහැ එක තමයි පිළිගන්නේ. ඔව් මගේ ඇහැ මට වේදනාව දෙනවා මගේ ඇහැ කියලා පිළිගන්නවා. නමුත් දැන් ඔබ කල්පනා කරන්නේ මේ විදිහට තමන්ගේ ඇහැ තමන් ශ්‍රද්ධාවන්තව අවසාන මොහොතේ කියන මේ අක්ෂිදාන සංගමයට ලියනවා. මගේ ඇහැ අරගෙන ගිහලා කවුරු හරි පාවිච්චි කරන්නේ. ඉතින් අර කිව් විදිහට අරන් යනවා. ඒ ඇහැ තවත් කෙනෙකුට දැන් බද්ධ කරනවා. අර සිවිය විතරයිනේ. බද්ධ කරන් පස්සේ තමන් බැලුවේ කියලා මගේ ඇහැ. ඒ මිනිස්සු බලන්නේ. තාගේ ඈ දැන් මෙතන පේනවනේ ඒ කියන්නේ මගේ කියලා. මේ දෙන්නටම අයිති දෙයක් නෙවෙයිනේ. තව කෙනෙකුට හරි තව කෙනෙක් ඒ කියන්නේ මගේ කියලා. මේ කාටවත් ටිකක් නෙවෙයි. මෙන්න මේ මුලාව තමයි ඔබට ගැලවෙන්න බැරි. මේක ඔබට පේන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ තමයි ඔබට විසඳන්න බැරි. මේ දුරේ මුලාටපත් වෙන්නේ නැහැ. ඒ මුලාව නිසා තමයි අර ඇලීම ඇති වෙන්නේ නේ. මෙන්න මෙහෙනම් මොකද නැත්නම් ලස්සන ප්‍රිය රූපය මනාප රූපයක් කියලා අපි කියන ප්‍රිය රූපය. හැබැයි මම ඇහෙන් දකින්නේ මම නෙවෙයි කියනකොට හරියන්නේ නැහැ. මම ඇහෙන් දකින්නේ කියනකොට හරියන්නේ නැහැ. මම කියනකොට ඇහැ තියෙනවනේ. දකින්න කෙනෙකුත් ඉන්නවනේ. හරි? දැන් අර එහෙම භාවනා කරන මම ඇහෙන් දකින්නේ නැහැ. දකින්න රූපේ බොරු. එහෙම හරියන්නේ නැහැ. එතකොට තව තව තාවුරු වෙනවා දකින්න එක. හරි? ඊට වැඩි හොඳ අර විදිහට පෙන්වනවා. දැන් ඇහැ කාට හරි මේක හයි කරාම දකින්නේ කවුද? ඒතර කෙනෙක් නැහැ. දැන් මම පාවිච්චි කරනවා මගේ කියන තව කෙනෙක් පාවිච්චි කරා මෙයාගේ කියලා කියනවා. එකම දේ. දෙන්නේ දෙකක් නෙවෙයි මගේ දේ. තමන්ගේම ඇහැ තව 10 දෙනෙකුට කොච්චි 10 දෙනාම කියන්නේ මගේ කියලා. උදේට පේන්නන්නේ ආයිතියක් නැති බව. දැන් මම කිව්වා ආයිතියක් තියෙනවනේ. මේක පැහැදිලිද? ඉතින් මේකේ මොකද්ද තමයි ආයිතිය තියෙන්නේ? තමන්ගේ ශාරීරික ආයිතියක් තියෙනවද? මොන ආයිතිය තියෙන්නේ? ඈ? ඉන්ද්‍රිය ටික ආයිතිය නැත්තම් මේවෙන් අල්ලගත්තු අනිත් දේවල් මගේ කියලා කියන්න පුළුවන්ද? ඈ? පැහැදිලිද? මේ තමන් පාවිච්චි කරන ඉන්ද්‍රිය මගේ නෙවෙයි නම් ඒවෙන් අල්ලගත්තු දේවල් මගේ කියලා කියන්නේ කොහොමද? හරිද? දැන් ඔබලා මුලාවක් කිත්තේ වෙන්නේ. එදින මේ සෑම මිනිස්සෙක්ම ඉන්ද්‍රියවද වෙන්නේ මුලාවෙන්. එතකොට ඒ මුලාවෙන් අවදි වෙච්ච කට්ටියට සම්මාදිට්ඨිය කියලා දිට්ඨියක් දෘෂ්ටියක් තියෙනවද? ඈ? මුලාවට වෙන සම්මාදිට්ඨිය. මුලාවට දෙන මිත්‍යා දෘෂ්ටිය. ඒක ලෝකයේ අවදින පඬිත්‍යයක්, දාර්ශනිකයක්, විද්‍යාඥයන් මෝඩියක්. මේගොල්ලෝ ඔක්කොම අවදි වෙන්නේ ඉන්ද්‍රන්ට අවදි වෙන්නේ මුලාවෙන්. ඉතින් ඔක්කොම ඉන්නේ එක තැනකනේ. තදින් දෙන්නේ අවදි වෙන්නේ. ඒක කොහොමද අනිත් එකන පඬිත්‍යය කියලා කියන්නේ? දැන් ඔබ නම් ඔබට ගන්න හාමුදුරන්ගෙන් අහන්න බලන්න. දැන් හාමුදුරුවෝ කියයි අපි සම්මා දිට්ඨිය අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා. සම්මා දිට්ඨිය තියෙනවා නම් අර විදිහ වෙන්න බෑනේ. දැන් ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑනේ ඒගොල්ලන්ට. දැන් මම මේ පෙන්න ධර්ම සාධාරණ ධර්මයක් ඔබට බලන්න පුළුවන් ධර්මයක්. ඒක පැහැදිලිද? දැන් මේ සම්මා දිට්ඨිය කියන එක තමයි කවුරු කියන්නේ. ඒගොල්ලෝ තියෙන එක නේ. එතකොට
දැන් අපි කියනවා මේ ධම්මචක්කය සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ සංකප්ප කියන්නේ කල්පනාව. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් දැකලා සම්මා සංකප්පයක් එන්න පුළුවන්ද? ඈ? ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා කියලා බලලා කෙනෙක් නැති කරන්න පුළුවන්ද කියලා හෙව්වා. පුළුවන්ද? ඈ? පුළුවන්ද? ඉතින් කොහෙද ඉතින් මොකද මේගොල්ලෝ කියන කතාව? සම්මා වාචා. ඒ සම්මා වාචා වගේ ඔක්කොම බොරුනේ. ඉතින් කර්මාන්තේ මොකද ඒත් බොරුවනේ. මම කියන එක නනේ. ඉතින් මම කියන එක භාවනා කරනවා. ඇත්තද? මම අරගෙන භාවනා කරනකොට සාපේක්ෂවාදී කින්තෙන්ට වැටෙනවා. වචන හරහා. ඒක නිසා කවදාවත් යට ධර්මයක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. භාවනාවෙන් බුදුන් දකින්නේ නැහැ කියලා මම කියන්නේ. ඇයි දකින්නේ නැත්තේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා. චින්තනයේ තියෙන වචන අරන් භාවනා කරන්නේ නැත්නම් හරි. අපි මේ පාවිච්චි කරන්නේ මම කියලා මාතෘකාව අරගෙන. ඒතකොට සම්පූර්ණ මුලාවෙන් ඔය අසිතවස ආලාරකාරාම උද්දකාරාම ඒකට බුදුන් දකින්න බැරුණේ ඒකයි. ඒගොල්ලෝ සංසාරයෙන් බැටුණා. චක්‍රයෙන් අයින් වෙන්න බැරුණා. මමත්වය නිසා. බුදුරෙක් මමත්වය අයින් කළා මේකෙන් අයින් වුණා. හරි පැහැදිලි මේක. මමත්වය නැත්නම් ඔබ මේකෙන් අයින් වෙනවා. ඒතකොට මමත්වය නිසා තමයි උඩයට අරහා තියෙන්නේ. ඈතලක තියෙන්නේ. මමත්වය අයින් වෙනකොට ටයිම් ඇන්ඩ් ඩිස්ටන්ස් කෙනෙක් නැහැ. ඒතකොට දැන් බුදුහාමුදුරුවෝ ඔය අතු කියනවා හරියට පිළිගන්නවා රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ අහසින් යනවා. කොච්චර බොරුද? ඔය පිළිගන්නේ මේක. සතරෙන් අහසින් යනවා. ඒක තමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ ලංකාවේ වැඩිය නේ. බුදුහාමුදුරුවෝ ලංකාවේ වැඩි මේ ශක්‍ර දේවයන්ටගේ මේ නෞකාවේ මොකද මේ නෞකාව මේ ඒ රුවනව මකර කියන නමින් ආවේ. ශක්‍ර දේවයන් එක දවස් 7ක් ආවා. හැරෙන්නටින් පළි පාන. ඉරිදියෙන් නෙමෙයි. ඈ? ඉරිදියෙන් නෙමෙයි. ඉතින් අපිට ඔහොම කියනවා ඉතින් මේ ඕවගේ වනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ ඉර්ධි කියන එක වචනේ තේරුම් ගන්නවා. ඉර්ධි කියන්නේ සත්‍ය සිදුවීම. බුදුහාමුදුරුවෝ උඩින් යන්නේ යටින් යන්නේ නැහැ. බුද්ධ කියලා කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ සත්‍යයක්මයි කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ අපි සලකන්නේ. සත්‍යයක්මයි කරන්නේ. මේ මැජික් පෙන්වන කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි බුද්ධ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඕනනම් ධර්ම බලන්න එයාට සත්‍යයක් විතරයි කතා කරේ. තේරෙනවද? ඒකෙන් අපි මුලාට දැම්මේ නැහැ. උන්වහන්සේ මේ ධර්ම නිදහස් වෙන ක්‍රමය කියලා දුන්නා. සත්‍යයක් ප්‍රකාශ. අද අපි පිළිගන්නේ අද්භූත මේ නිකන් අමුතු විදිහේ කෙනෙක් හැටියට. ඔව් බුදුහාමුදුරුවෝ පොත්පත්වල ප්‍රාතිහාර්ය පෑවා කියලා එහෙම. ඈ? ප්‍රාතිහාර්ය පෑවා කියන්නේ මෙහෙම එකක් කරේ නැතේ කියලා. නෑ ප්‍රාතිහාර්ය බුදුහාමුදුරුවෝගේ හැමදෙස්සෙම ප්‍රාතිහාර්ය. හරි? බුදුහාමුදුරුවෝගේ ප්‍රාතිහාර්ය දෙන්නේ සතෙක් නෙවෙයි නිසා. සතෙක් නෙවෙයි නිසා හැමදෙස්සෙම ප්‍රාතිහාර්ය. ඇයි? සතර දින ගත නෙවෙයි එකක් තියෙන්නේ. ඒකයි ප්‍රාතිහාර්ය කියන්නේ. දැන් උතර සතර තියෙන එකක්වත් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් අර සතාගේ රූප ලක්ෂණ එකක්වත් බුදුහාමුදුරුවෝ නැහැ. ඇයි? බුදුහාමුදුරුවෝ නාම රූප දෙකෙන් තොරයි. රූපෙත් නැහැ, අරූපෙත් නැහැ. එතකොට ඔයත් කොහොමද කතා කරන්නේ බුදුහාමුදුරුවෝ? කෙනෙක් කියලා කතා කරන්න පුළුවන්ද? දෙයක් කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ වචන හරහා දක්වන්න බෑ. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අපි ඉගෙන ගන්න බුදුහාමුදුරුවෝ අපි කෙනෙක් වශයෙන් බලනවා. අපි වගේ කියලා බලන්නේ. අපි වගේ බැලුවොත් ඒක සතෙක්. සතෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ওই සතා කියන සංකල්පයෙන් මුලාවෙන් අයින් වෙච්ච කෙනෙක්. ඒ අයින් වුණේ තථාගත දර්ශනය. තථාගත කියන්නේ තියෙන ආකාරය දැකලා. ඉතින් අපි කාටත් හිතලා තියෙනවද මේ පුනරුත්පත්තිය? පුනරුත්පත්තිය කියන ධර්මයේ මුලාවෙන් ඉන්න කෙනාට කියන්නේ. බුද්ධ දේශනාවේ නෑ. ඔය අතර පුනරුත්පත්ති කියලා තියෙන හයක් තියෙනවා. තේරුම්ගත්තද? එකක් මව් කුසෙන්. මේ මව් කුසෙන් උපන්න එක අපි දැන් අපි කැමම කියන්නේ මව් කුසෙන් උපන්න එක. ඊළඟට අපි ඉන්ද්‍රියව දෙනකොට ඇහැව දෙනකොට එක පුනරුත්පත්තියක්. කන උපදිනකොට තවත් උත්පත්තියක්. නාසයේ උපදින කියන්නේ ඇහෙන් බලන අවස්ථාව, කනෙන් ආහන අවස්ථාව, නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව. දිවෙන් රස ගන්න අවස්ථාව, කයෙන් ස්පර්ශ ගන්න අවස්ථාව. හරි?
එතකොට දැන් මේ පහයි අර මව් කුසෙන් උපන්න එක හැ. මේ පහ කර්මයෙන් උපදින ඒවා. එක අවස්ථාවලදී ඒක ඇති වෙන ඒවා. උපදුනයින් පස්සේ මව් කුසේ. ඔව් දැන් මේ ඔව් අපි ඇහැරලා බලනකොට ඉස්සෙල්ලා ශබ්ද දැනෙන්නේ නෑ. ශබ්ද දැනෙන්නේ. ඒක දැන් ස්ටේජ් දෙකක් ගණන් තියෙනවා. එකක් මව් කුසෙන් එක. ඒක සම්පූර්ණයෙන්ම කවර වෙලා තියෙන්නේ. ඊළඟට මව් කුසෙන් බිහිවුණා මේක ඔක්කොම විවෘත වෙලා තියෙන්නේ. එතකොට දැන් ඇහැට ඒ වැදුනට අපි ඒක ගන්නේ නෑනේ. දැන් හරියට දැන් ඒ ළමයාට පිටිය පෙරුණාට ඒ ළමයා පිටිය කියලා ගන්නේ නෑනේ. දැන් අපි හැම කෙනෙක්ම කොහොමනේ හිටියේ. මේක පිටියක් මේක අල්මාරියක් එහෙම කියලා ගත්තේ නෑනේ රූප මේ එහෙම රූපයක් ගත්තේ නෑනේ. ඇහි බබාගේ වටුනට මේක තේරෙන්නේ නැහැ. යාර දුන්නේ සෙවණලටක් විතරයි. ඊළඟට අපි බාහිරින් අර බහතෝරනකොට නේ ගත්තේ. ඒක බුදුහාමුදුරු කියන්නේ ප්‍රභාස්වර මනසක් අපිට දුන්නා කියලා. අර උඩුකුරු එනකොට. ප්‍රභාස්වර මිදම් වික්කවේ කිත්තං ඊට පස්සේ මොකද වුනේ? අර ප්‍රභාස්වර මනස අපිට නැති වුණා. නැති වුණේ අර මුණින් හැරලා පියවර උසර අප අනුගේ රූප ගන්නකොට. අපි මේ මොකද්ද ඒ මොකද්ද කියලා අහලා අර බාහිර රූප ගත්තනේ. ඉතින් තමයි අපි ප්‍රභාස්වර මනස අපිට දුකගත්තේ. පංචකෝ ආගන්තුකේ උපක්ඛලිය උපක්ඛලිට. ආගන්තුක උපක්‍රේෂණයට පස්සේ ගත්ත ඒවා. අපි මොකද්ද කියලා දැනගන්න කොස් ගෙඩිය දෙල්ගෙඩිය දැන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් පාලියෙන් අපි දැනගත්තා වේනේ. ඒ දැනුම තමන්ගේ දැනුමක් නෙමෙයි. හරිද? ඒකෙන් තමයි පුරාටවත්. දැන් තේරුම් ගත්තා. ඒකෝට දැන් අපි අනුන්ගේ දැනුම භාවිතා කරන්න එපා කියන එක නෙමෙයි. නමුත් අනුන්ගේ දැනුමෙන් බුදු වෙන්න බෑ. අනුන්ගේ දැනුමෙන් බුදු වෙන්න බෑ. ඒකත් එතනමයි. ඔව් 10 විතර වටේ ගන්නවා. බුදු වෙන්න බෑ. පුළුවන්. ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. දැන් උතන තමයි අපේ මුලාව තියෙන්නේ. එහෙනම් අපිට බුදු වෙන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? මේ යථා ස්වභාවය පේන්න ඕනේ. ඒක පේන්නේ ඇහැට නෙමෙයි විත්ති දැන් පැහැදිලි. ඇහැට පේන කතාවක් නෙමෙයි. දැන් ඇහැට පේන්නේ ඔක්කොම වැරදිනේ. කනට අහනවත් වැරදිනේ. ඉතින් මේ හය ඉක්මනට අපිට පෙනීමක් තියෙනවා. ඒකට කියන්නේ දර්ශනය කියලා. පැහැදිලි. අන්නේ දර්ශනෙට මේ හැම කෙනෙකුටම මිනිස්සෙක් විච් වෙලා වෙන්න පුළුවන්. මිනිස්සෙක් ඒක තමයි කළ යුතු එකම දේ. එතකොට ඒව කරා කියලා කියන්නේ තමන්ගේ ගෙදර ජීවිතේ එන පෞල් ජීවිතේ එහෙම තමයි තමන් කරන රස්සාව. ඔය ඒව ගැන මම කිසිවක් කියන්නේ නැහැ. ඒව කිසි බාධාවක් නෙමෙයි මේකට. තේරුණා? ඒ කියන්නේ බුදුන් දැක්ක කෙනෙක්ගේ තේරුම ඔබට ගෙදර ඉන්න බෑ කියන එක නෙමෙයි. අමුතම වශයෙන් ජීවත් වෙන්න බෑ කියන එක නෙමෙයි. ඉතින් අපට උගන්වලා දෙන්නේ ඔබ නෙමෙයි. තේරෙන්නේ? මොකක්ද තේරුම් ගත්තද? මේක හොඳට පැහැදිලිව ඔබට පේන්න ඕන. මේ දේශනාව කියන ගැඹුර. මේක සමාජයට ශ්‍රේෂ්ඨ දැන උපත්යේ මාන්නේ ජය අරගෙන ඒක මහා ප්‍රඥාවක්. ඒ ජය අරගෙන මිනිස්සු සමාජයේ ජීවත් වෙනවා. පැහැදිලි? ඒතර මරණය කියලා දෙයක් යටින් නැහැ. මේක තේරුම් ගත්තද? අපි මරණය ගත්තේ කොච්චර අමාරු වෙනද? දැන් මරණය කියන එකක් අපිට එන්නේ මොන නිසාද? මේ සාපේක්ෂවාදී චින්තනෙන් අර 6 විද පුනරුත්පත්තියක් ගන්න නිසා. එකක් මෞක්ෂෙන් ගන්නවා. මෞගෙන් බිහි වෙන එක ගන්නවා. අනිත් එක කර්මෙන් බිහි වෙන පහක් ගන්නවා. ඉතින් ඒක නිසා අපේ ඔළුවට එනවා මරණය කියන එක. පැහැදිලි? ඉතින් අපිට ඔළුවට ආවතරන්නේ අපි මරන්නට බයයි. පැහැදිලි? ඉතින් මෙහෙම දෙයක් තියෙනවද? දැන් උදාහරණයක් කියන්නේ අර මොකට පෙන්වනවා කිසා ගෞතමී. අර ඒක පෙන්වන්නේ අර මල දරුවා. කිසා ගෞතමී මල දරුවා කරේ තියාගෙන බුදුහාමුදුරන්ට යනවා සනීප කරන්නේ කියලා. මේක පෙන්වන්නේ ඒ විතරනේ. ඒතර බුදුහාමුදුර මොකද්ද කියන්නේ? බෑ කියනවද? නෑ. හරි? එතකොට ඒතර කියන්නේ අබගේන්න කියලා කියනවා. පැහැදිලි? ඉතින් අබ හැම ගෙවල් වලම තියෙනවා. නමුත් නොමරිච්ච ගෙදර නැහැ. දැන් එහෙමනේ පොතේ වෙන්නේ. උතන අබ කියන එකෙන් අදහස් කරන්නේ මේ මාස්ටර්සී නෙමෙයි අබ නෙමෙයි. මේක ඒක ව්‍යාකරණ. බුද්ධ ව්‍යාකරණ. ඉන්ද්‍රයන්ට ආ බය. ඇසට කනට නාසයට දිවසරට බයක් එනවා. ආ බය. අබ කියන්නේ ආ බය.
ඉන්ද්‍රයන්ට ආවයි ව්‍යාකරණය එක. මොකද ආවයි කියන්නේ? මනන්ට බයයි. ඒක බය කියන්නේ කාටද? ඉන්ද්‍රයන්ට. ඉන්ද්‍රයන්ට බය, මරන්න බයයි. දැන් මැරෙන්නේ මොනවද? තේරෙන්නේ? මැරෙන්නේ ඉන්ද්‍රිය. මේ අපි උපද්ද ගන්න ඉන්ද්‍රිය තමයි මැරෙන්නේ. එතන උප්පත්තියක් තියෙනවා මරණයක් තියෙනවා. ඒක නිසා දැන් අපිට උප්පත්තිය දැන් ඔළුවට මරණයක් කියන එකක් ආවා. දැන් ඔබට පැහැදිලිව මේක පේනවා නම් මොකද? මේක සත්‍ය නොවන බව පේනවා නම්. ඉතින් හැබැයි ඔබට සත්‍ය නොවන බව පේන නම් ඔබට ප්‍රතිසම්පාද ධර්ම පේන්නේ නැහැ නේ. ඔබට පේන්නේ සාපේක්ෂතාවයේ කින්තනේ. අර 6 විදියට මරණ 6ක් එනවා. මව කුසෙන් 1යි කර්මයෙන් 5යි. ඒක දැන් තේරුණාද? ඒකට කියන්නේ පුනරුත්පත්ති කියලා. පුනරුත්පත්ති කියන්නේ බුද්ධහම නෙමෙයි. හොඳට තේරුම් ගන්න. අද ඔක්කොම හාමුදුරු කවුරුත් එල්ල තියෙන උතන. බුදුහාමුදුරු දේශනා කරන්නේ පුනර්භවය. දැන් උන්වහන්සේ ධම්මචක්‍රයෙන් පෙන්නනවා උන්වහන්සේට ලැබුණු ප්‍රතිඵල. මේ ඒවන්ති පරිවර්තන දසාකාරං යථා බුද්ධ ඥාන දසන සුවිසුද්ධං ආදී. හොඳට පැහැදිලිවම දැක්කා. මේ ත්‍රිපරිවර්තනයි දුරුසාකාර ඥාන දර්ශනය. ඒක තමයි බුදු නැහැ කියන්නේ. ඒකෙන් උන්වහන්සේ මොකද්ද උන්වහන්සේ ලැබුණු ප්‍රතිඵලය? අකුප්පා. මේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නැත්නම් පුනර්භව. මට පුනර්භවයක් නැහැ කියලා කිව්වා. ඒක සමාජය කියන්නේ පුනරුත්පත්තිය. ඒක පුනරුත්පත්තියයි පුනර්භවයයි දෙක එකක්ද? තේරෙන්නේ. මොකද පුනර්භවය කියන්නේ? සංක්‍රමණය කරන එක. නෑ භවය කියන්නේ මොකද්ද කියන්නේ යහන්නේ මම අහන්නේ. දැන් ඔයක හරියට තෝරගන්න මේ දැන් පුනරුත්පත්තිය කියලා මම පෙන්වන්නේ 6ක්. ඉපදීම මැරීම. අන්න ඒක තමයි ඉපදීම මැරීමක් නෑ අපිට. අන්න එතනයි මම මේ පෙන්වන්නේ. ඔයතර ඉපදීම මැරීමක් කාදාවත් එන්නේ නෑ. දැන් අර පෙන්වන්නේ දැන් අර අනුන්ගේ මරණ බලන්න පුළුවන් ඔයගේ මරණ බලන්න බෑ කියලා කිව්වේ. එහෙම එකක් එන්නේ නෑ. හැබැයි කෙනෙක් ඉන්නවනම් එයා ඒකට යනවනේ. කෙනෙක් ඉන්නවා නැති එකනේ මම මේ කියන්නේ. කෙනෙක් නැතිුණායින් පස්සේ. කෙනෙක් නැරෙන බවනේ කෙනෙක් දැනුත් නැහැනේ. අපි දාගත්ත මුලාවක් නෙවෙයිද මේ ක්‍රියාත්මක වෙන්නේ. තදින්ද කෙනෙක් හිටියයි. නැහැනේ. දැන් ඒතකොට ඉන්ද්‍රියවලින් කෙනෙක් ආවේ කොහෙන්ද? මම ආවේ කොහෙන්ද? දැන් මම කෙනෙක් කියන්නේ මැරෙන්නේ. අතන මැරෙන්න කෙනෙක් හරි උපදින කෙනෙක් හරි හිටියත් අදින්නේ නැහැනේ. අදින්නේ තියෙන ඊටතරි වෙනස් දෙයක් නේ. ඊට තියෙන සේව නැති. ඉන්ද්‍රියවලින් අරගෙන තියෙන්නේ. ඔබට පැහැදිලිව පේන්නේ නැද්ද? මේ ලෝකේ දැන් ඒකට දැන් ඔබට පේන්නේ නැද්ද මේ වෙච්ච දේ මොකද්ද කියන එක? මේක ලිහලා බැලුවාම ලස්සනට පේනවනේ. ඈ? දැන් ওই ධර්ම තුන ඔබට පැහැදිලිව පේනකොට ඔබට කියන්න පුළුවන් ඔබ මිනිසෙක් කියලා. සතෙක් කියලා කියන්න පුළුවන්ද? පුළුවන්ද? ඈ? කෙනෙක් කියලා කවදාවත් ඔබට සාපේක්ෂවාදී කියන්නේ දැන් කෙනෙක් සාපේක්ෂවාදී චින්තනේ ඉන්නවා. නමුත් ඔබට එහෙම කියන්න බෑ. ඇයි? ඔබට උපදින කෙනෙක් දකින්න බෑනේ. ඔබ උපදින කෙනා කියලා දකින්නේ මොකද්ද? අර ඉන්ද්‍රිය අවදි වීම. තදින් ඉඳලා. කෙනෙක් ගන්න. ඒක මුලාවෙන් ගන්න එක. ඊළඟට මව්කුසෙන් ගත්ත එක අනිත් එක. ඒක එකක් මුලාව. මව්කරන් බිහිවෙලා ඉන්නේ කියලා. ඒතර 6 විද පුනරුත්පත්තියකට බහුවල තියෙනවා. බුදුහාමර පුනරුත්පත්තිය ගැන කතා කරනවා. බුදුහාමර දේශනා කරපු ධර්මයේ නිවැරදිව තේරුම් කරගන්න. ඒකට ඔබට වාසි. මේ කවුරුත් කියන එක නෙවෙයි. බුදුහාමර කිව්වේ භවය. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නැතිදානි පුනබ්බව. මොකද මේ භවය කියන්නේ? භවයේ භයංකාරය කියන භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ පිට දෙන එකක් නෙමෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. මේ හයේ ක්‍රියාකාරීත්වය. තේරුම් ගත්තයි? එතන මේ හයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි බුදු කෙනෙක් අයින් වුනේ. මේක තේරුම් ගත්තද? මේ හය එතකොට මේ හයේ ක්‍රියාකාරීත්වයෙන් බුදු කෙනෙක් අයින් වුණා. බුදු කෙනෙක් වෙනවා කියන්නේ එහෙන් අයින් වුණා. ආන්න හරි. එහෙමයි. ඔව්. ඉතින් පුනර්භවය කියන එකේ තේරුම. ඒ පුනර්භවය කියන්නේ දැන් මේක දැන් ඔයත් බලන්න. දැන් මේක නැවත ඉපදි දැන් මේක බිහි වෙනවද මව කුසින් නැහැ. මව කුසට යන එකකුත් නෙමෙයි. මේ හයට මේ පහට එන එකකුත් නෙමෙයි. ඇයි? මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම සිද්ධ වෙනවා. ඒ කියන්නේ තද නින්දට යනවා. අවදි වෙනවා අඩින්දට යනවා. ඉතින් කොතනකට මරණයක් තියෙන්නේ කොහෙද? තේරෙන්නේ. අපි කියන්නේ ඒක නෙවෙයිනේ. අපි කියන්නේ දැන් මේ ජීවිතේ අපි කෙනෙක් ඉන්නවා, උපන්න, ඊළඟට චුත වෙනවා, අර මැරලා යනවා. ඊට ආම ප්‍රතිසන්දි ගන්නවා. ආයමත් මේ මව කුසට එනවා. එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ.
අපිට වෙන්නේ හැමදෙස්සෙම තද නින්දට යනවා. ඉන්ද්‍රිය අවදි වෙනවා අර නින්දට යනවා. මේ චක්‍රය තමයි ඔබ යන්නේ. තේරෙන්නේ? මේ චක්‍රිය වගේ මරණයක් නැහැ. අන්න තේරෙනවද? ඔබ මරණය කියලා මොනවා හරි ගන්නෙ මොකද්ද? අර මුලාවෙන් අර තද නින්දේ මුකුත් දන්නේ නැහනේ. ඒ අවස්ථාව තමයි ඔබ මරණය කියලා ගන්නෙ. දැන් Taman තද නින්දේ ඉන්නෝනේ. මුකුත් දන්නේ නැහනේ. දැන් මරුණත් එහෙමනේ. දැන් මැරිච් එක ගැන ගත්තත් මොකක්වත් දන්නේ නැහැ. ඒක තමයි මැරිච් එක කෙනයි තද නින්දින් එකයි අවස්ථා දෙකක් නේ. ඔව් දෙක දෙන්නේ දෙපැත්තට එන්නේ. ඔය හොඳට තේරුම් කරගන්න මේක මේ පට විතර පරච්ච හැටි. දැන් ඔබ අවදි වෙලා දැන් අවදි වෙලා ඉන්නවනම්. හරි? තව කෙනෙක් තද නින්දේ ඉන්නවනම්. මේ දෙන්නගේ තමයි ඔබ තේරුම් කරගන්න ඕන. එයාගේ ස්වරූපය කොහොමද? ඔබට ඒක පැහැදිලිව තේරෙනවා මේක සාපේක්ෂව. දැන් තදින් දෙන්නේ කෙනා දන්නේ මරණයක් ගැන. දන්නවද? උපදිය ගැන දන්නවද? මොකද දන්නේ? නමුත් ඔබ දන්නවා එයා මැරෙන්නේ නැහැ කියලා. ඔබනේ කියන්නේ. එයයි නෙවෙයිනේ. නමුත් එයයි එපා කියන්නේ. සත්‍ය නේද? එයාට කියන්නේ එහෙම දන්නම එන්නේ නැහැ. දැන් ඒකනේ ඔබට අනිත් පැත්තෙන් පේන්නේ. අනිත් පැත්තෙන් මේනේ කියන්නේ දැන් ඔබට අනුන්ගේ උපත්ති බලන්න යන්න පුළුවන් අනුන්ගේ මරණත් බලන්න යන්න පුළුවන් නමුත් ඔබේ උපත්ති මරණේ බලන්න බෑ හරි අන්න ඒක විපාක එහෙනම් අත් වශයෙන්ම බලන්න ඕන අනුන්ගේ උපත්ති මරන්නේ තමයි උපත්ති මරණේ ඒ තමන් ගාව තියෙන දේ ඉපයි ඉස්සරහට කරගන්න දැන් එහෙම දෙයක් නැහැනේ තමන්ට මේ වෙච්ච මුලාව වෙනවද තේරෙන්නේ ඒකද අවිද්‍යාව කියන්නේ. ඒක තමයි අවිද්‍යාව. ඒක විද්‍යාව. ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි අවිද්‍යාව. සත්‍ය නෙවෙයි. මේක හරි පැහැදිලි නිවැරදි ධර්මයක්. ওই ටික බලනකොට ඔබට පුදුම දැනුමක් එනවා. ඔය අතර පුරන්ද ඔක බොරුව කියලා කියන්නේ. මොන විද්‍යාව කියන්නේ බොරුව කියන්න පුළුවන්? ඈ? මම හදලා කිව්වයි කියලා කියන්න පුළුවන්ද? හදලා කිව්වයි කියන්නේ කොහොමද තමන්ට බලන්න පුළුවන්. මේ ඕනම පොඩි දරුවෙකුට මේක බලන්න පුළුවන්. තේරෙන්නේ? ඒකට අපි මරණයක් ගත්තේ කොතනින්ද? අර මේ මැල්ල උපදිනවා කියලා අපි කතාව කරලා ප්‍රඥාවෙන් අපි කියනවනේ. ඒක අපි හැමෝම පිළිගන්න තියෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. දැන් ඒ වගේ දෙයක් ඔබට පේන්නේ නැහැ අර නිසා. අර තදින් ඉන්න අවස්ථාව නිසා. දැන් ඔබට එහෙම දෙයක් තියෙනුනේ. අන්නේ මුලාව තමයි ඔබට මරණයක් පිළිබඳ පෙන්වන්නේ. නැත්තම් ඔබට මරණයක් නැහැ. කවදාත් ඔබට එහෙම එකක් දකින්න බෑ. අනුන්ගේ එකක් දකිතයි. දැන් ඔබ තදින් දෙනකොට ඔබට උපත්තිය මරණය දකින්න බෑ වෙන කෙනෙකුට දකින්න පුළුවන්. හරිද? මේක තේරෙනවද දන්නේ නැහැ. මම මේ කියන කතාව ඔබට තේරෙනවද? හරි? දැන් තේරෙන්නේ ඔබ කොහොමද මුලාක ඉන්නවද කියලා? ඒකයි බුදු කෙනෙක් ඔක දැක්කේ. හරි අපිට එහෙම උපත්තිය මරණය නෑ විඳවීමක් තියෙනවා. ඉතින් දුක්ඛම් කියන්නේ ඒකයි. ඇයි? මේ ඉන්ද්‍රිය ටික අරගෙන අපි විඳවනවා. තදින්දට යනවා ඒක හිර ගියක්. අවදි වෙනවා තවත් හිර ගියක්. අදින් දෙන හිර ගියක්. ඒ දේ සිදුවෙන ඉඳලා කුඩා කාලේ ප්‍රඥාත්යෙන් බැලුවොත් අපිට පේනවා. එදා ඉඳලා අද වෙනකම් මොකද්ද උනේ? මේ ලෝක තුරට ගියේ ඒක. දැන් අපිට කියන්න බෑ දැන් එදා හිටියේ මමද අද ඉන්නේ කියලා. ඇයි? මේ චක්‍ර තුරට මාරුණා. මේ තින්ගතයි තදින්දට මාරුණා, අවදිට මාරුණා, අදින්ද්‍රිය ගියා. ඉතින් මේක දිගටම අසුරසනයක් නැතුව චක්‍ර මේක වේගින් කරකැවෙනවා. දැන් උදේට ඔබට උනේ මොකද්ද? කුඩා කාලේ හිටිය ඔබ දැන් ඉන්නේ. ඔබ කියනවා ලොකු වුණා එහෙම මේ වැඩිගෙන ගියා. තරුණ වුණා. ඔය එකක් නෙවෙයි උත්තරේ. මොකද්ද උත්තරේ? මේ චක්‍ර තුනට අහුවෙලා ඔබ මේ මුට ප්‍රසිද්ධ වෙනදී. ඉතින් දුක්ඛම් කියලා කියන්නේ දැන් ඔබට පේනවා දුක කියන්නේ බුදුහාමර දුකේ කියලා කියන්නේ ඔය ඕවට නෙවෙයිනේ. මේ මුලාවෙන් ලබාගත්තු නැති කෙනෙක් හරි සසන යන්නේ කරන්නේ. තේරෙන්නේ නැද්ද? නැති කෙනෙක් අපි හදනවා. ඒකයි දුක කවදාවත් පොඩ දකා ගන්න බෑ. ඔය යතොට තුමසක් දැක්කට වේයෝ හදනව ඔබ දැක්කේ නෑ. හරි ගැඹුරු තැනක් ඔය. ඒක තේරෙනවද? වේයෝ තමයි තුමස හදන්නේ. ඔබ දැක්කද කවදාවත් වේයෝ තුමස හදනවා? කොහෙන්ද මැටි ගේන්නේ? දැක්කද?
නමුත් බැලුවාම අද උදේ බලලා හවස වෙනකොට අඩි ගන්නක් උස තියෙනවා. අපේ උසරක් පදිනවා. අර වේව. අපි කියනවා තුබද වදින්නේ වේව හදනවා කියලා. දැක්කද හදනවා? මැටි ගෙන්නලා දැක්කයි මැටි කරලා මේ අර වෙනසක් තුනක් අර දැන් කුරුල්ලෙක් උරත් මැටි කටර දිග අගෙන ඇවිල්ලා මේ ඔය එකක් පේනවද? උන් වේගෙන් ඇවිදිනවා විතරයි වෙන්නේ. එහාට මෙහාට හරිය වැඩපලක් තියෙනවා ඒ විදිහට දෙයක් කරනවා. ඒක විදිය මොකද්ද ඒගොල්ලෝ කරන්නේ? නම් අපි කියනවා වේව කරන්නේ මේ වේව කරනකොට ඔබට පේන්නේ නැහැ නේ මේ තුඹද හදන හැටි. කොහෙන්ද මැටි ගෙනාවේ කොහොමද හදන්නේ? ඒක පේන්නේ. හරි ගැඹුරු තැනක් කොයි මම පෙන්නුවේ. ඒ වගේ තමයි මේ ශාරීරික මේ විදිහට වෙනවා මේ මුලාව මේ ධර්ම තුන නිසා. ඒක නිසා නිරන්තරයෙන්ම විවිධාකාර වචනෙන් කියන්න බැරි වෙනස් වීමක් තියෙනවා. ඒක වේගයෙන් යන්නේ නේද පේන්නේ නැත්තේ. ඔව් වේගයෙන් යන තමයි වෙන්නේ. ඒක ආලෝක වේගයට කඩේ වේගකින් නෙවෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ බුදුහාමරගේ මම නතරුණායි කියලා කිව්වේ උත්තරනේ. ඔය වේගයෙන් නතර කරා. අඟුලිමාලත් ඔක නතර කරාට පස්සේ අර අඟුලිමාල ධර්ම දැක්කලා ඒකනේ කිව්වේ. අඟුලිමාල ධර්ම දැක්කට පස්සේ දකින්න හේතුනේ අර පින්නපාති කියන්නේ. අර එයාට පේන්නේ අර තමන් කරපු වැරදිනේ. ඊට පස්සේ ඒ වැරදි වලින් යන්නේ වැරදි වුණේ දැක්කා එක්තරා මෑණි කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරන පෙර වේදනාවෙන් ඉන්නවා. දැකලා මෙයාට දැන් සාන්තියක් කරන්න. බුදු සෙවණින් ඉන්නේ. මේ කොහොමද ගලව ගන්න කියලා මෙයාට හැඟීමක් එනවා. දැන් අනිත් පැත්තෙන් යන මනසේ. එතකොට ඒ වෙනවත් එක්කම අර බුදු සෙවණත් එක්ක ආපු ඒ ස්වභාවණය එයාට ආවා ඒ ධර්මයේ දර්ශනේ. එතකොට ඒක පාඩම එයා කිව්වේ මොකද බුදු වෙලා කියන්නේ. බුදු වෙලා කියන්නේ අඟුලිමාල බුදු වෙලා කියන්නේ යතෝහම් බගිනී අරියෝ ජාතියෝ ජාතා. බගිනිය කියන්නේ නැගණිය කියන එකයි. නැගණිය මම මේ ආර්ය ජාතිය ජනිත වුණාට පස්සේ උපදීමක් නෙවෙයි. මම සතෙක් දැක්කේ නැහැ. සතෙක් බලන්නේ හිතුවේ නැහැ. ඒ සත්‍යයෙන් ඔබට ඔබේ ගැබේ සිටින දරුවාටත් යහපතක් වේවා කිව්වා. අදත් ඒක පවතිනවා. යතෝහම් බගිනී අරියෝ ජාතියෝ ජාතා. ඒක දැන් උපදීම නෙවෙයි මෙතන මේ කියන්නේ. බුදුවරයෙක් උපදින්නේ නැහැ මැරෙන්නේ නැහැ. සතා උපදිනවා මැරෙනවා. මේක තේරුම් ගත්තද? දැන් හුඟක් දෙනෙක් කියන්නේ බුදුහාමුදුරු උපදිනවා කියලා. මේ හාමුදුරු කෙනෙක්වත් දන්නේ නැහැ නේ ඔබ. ඔය අත තෙමලුකර ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද? තෙමලුකර කියන්නේ මොකක්ද? අහන්නේ නැහැ. තෙමලුකර කියන්නේ අහන්නේ? ඈ? උත්පත්තියයි. ඔව්. තෙමලුකර මේ සද්දාවලි තියෙන්නේ. අපි සමරන්නේ. පිළිවන් පාපේ. ඒක තෙමලුකරද? තෙමලුකරෙන් තමයි අපි උගන්වන්නේ. ඒක තමයි. ඒකත් තෙමලුකරද ඇහුවා. එතකොට දැන් ඔය කියන්නේ උත්පත්තිය. ආගෙද සිදුවෙක් කුමාරයාගේ. ඊළඟට මේ බුදු වීම. පිරුණම් පෑම. මොනවද ඒ කියන කුණහබ්බ? නෑ මම ඔයකට පෙන්නන්න මම කියන්නේ. පිළිවන් පාප එකත් අන්තිමට ඔය බලන්න මම කියන්නේ. ඔය දැන් ඔයද මම බොරු කරලා පෙන්නන්නේ දැන්. දැන් උන්වහන්සේ කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර බුදු වෙලා කියන්නේ. බුදුවරයෙක් කියපේ අපි පිළිගන්නේ. සිදුවෙක් කුමාර කෙනෙක්වත් ඕනේ නෑ. බුදුවරයෙක් කෙනෙක්ව පිළිගන්න ඕනේ. ඒක කෙලස් නෑ. ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ. ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛ. සතාට මේ හතර දුකක්. උප්පත්තිය, ලෙඩවීම, ජරාටපත් වීම, මරණය. දැන් හරි. එහෙමයි කිව්වේ. එතකොට සිදුවෙක් කුමාරයාගේ උප්පත්තියට මේක ඇති වෙන්නේ නැද්ද? දැන් සිදුවෙක් කුමාරයා පිළිගන්න විදිහට මව කුසින් උපන්න කෙනෙක්. අපිත් මව කුසින් උපන්න කෙනෙක්. අපිට දැන් මේ ජාති දුක ඇති වෙනවා නම් උප්පත්ති, ජරා, ව්‍යාධි, මරණ කරනවා. සිදුවෙක් කුමාරට ඔක තුන්නේ නැද්ද? සිදුවෙක් කුමාරට මේ කියන්නේ. ඊයරටයි කියනවා. ඒත් අපි ප්‍රඥාප්තියර කතා මව කුසින් උපන්න කෙනෙක්. අපි පිළිගන්න විදිහ මේ කිව්වේ. ඒකට එයයි අපි මේ සිදුවෙක් කුමාරයා බුදුහාමුදුරු නෙමෙයි කියන්නේ. සිදුවෙක් කුමාරයා අපි ওই දුකෙන් වෙන් වෙලාද කියලා ඇහුවා. කවුද ලෝකේ දුකට මකුලක් කියලා කියන්නේ? ඈ? මේක තේරෙනවද ඔයාලට? එහෙනම් ඒක වෙන්න බෑනේ. ඒතර සිදුවෙක් කුමාරයේ උපත අපේ උපත වගේම හරි වෙන්න ඕනේ. දැන් බුදු වහෙන් බලනකොට ඒක දුකක්. දුකට මකුලේ කියලා කියන්නේ කවුද? කියනවද? නැහැ. ඉතින් ඒකට එහෙනම් තේරුම් කරගන්න ඒක අයිති වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද සිදුවෙක් කුමාරට උනේ? සිදුවෙක් කුමාරයාට සිදුවෙක් කුමාරයාගේ තියෙන ආශ්චර්යය මේකයි.
සිටුවෙක් කුමාරයාගේ තියුනේ මුලාව ඇලීම ගැටීම. අන්න මුලාව ඇලීම ගැටීම නැති කරා. ඒ කියන්නේ කෙලෙස් පරිනිර්වාණය. දැන් තේරුණාද? සිටුවෙක් කුමාරයා කෙලෙස් පරිනිර්වාණය කියන්නේ මම කෙලෙස් ඔක්කොම නැති කරා. ඒ කියන්නේ මරුණා කියන එක. කෙලෙස් මරුනේ. සිටුවෙක් කුමාරෝ නෙමෙයි. මේක තේරුම් කරගන්න. කෙලෙස් පරිනිර්වාණය. ඊළඟට කියන්නේ බුද්ධත්වය. බුද්ධත්වයේ මරණය උපත්තිය නැහැ. කොයි අවස්ථාවේද ඔය කෙලෙස් පරිණාමය? 35. ඒ කියන්නේ බුදුපාල මිත් ඔව් බෝධිය මොළදී. අපිට තෝර වෙන්නේ අපිට ඔය ධර්මතාව දුන්නම කාලයෙන් තොරව. කෙලෙස් පරිනිර්වාණයයි බුද්ධත්වයයි තුන්පාර කළ ලැබෙන එක නෙමෙයි. එක වෙලාවට. අකාලිකව භගවත ධර්මෝ කියන්නේ උදින්ට. ඒක අතීත වර්තමාන කාලත්‍රයෙන් තොරයි. ඒ ධර්මතාව තුනම සිද්ධ වෙනවා. කෙලෙස් පරිනිර්වාණයකට බුද්ධත්වය ලැබෙනවා. බුද්ධත්වය ලැබෙනකොට උපත්ති මරන්නේ නැහැ. ඉතින් මේක තමයි අපිට තියෙන ධර්මය. හැම බුදුවරයෙක්ම කියන ධර්මය අපිට තියෙනවා. කවදාත් ඇහුවේ නැහැ. ඉතින් මේ ළමයින්ට උගන්වන්නේ බොරුනේ. දැන් අපි ඉස්කෝලේ ටැක් කළා ඕනේ අපිට උගන්වන්නේ. ඇයි එහෙම කරන්නේ? අන්න එකයි මම අහන්නේ. ඉතින් මේ ධාම තියෙන වර්ණකම මොනතරම් ශේෂ්ඨ ධමයක්ද මේ අවලංගු කරලා දාලා තියෙන්නේ. මේ බමුණෝ මේ ගෙනියන් දෙන්නේ නැහැ. එදත් මේක විනාශ කරේ බමුණෝ දැනුත් විනාශ කරන්නේ බමුණෝ. බමුණෝ කියන්නේ කවුද කියලා වෙන තෝර ගන්න. හරි. හරි අවාසනාවන්ත සිද්ධියක් ඒක. හැබැයි ඉදිරි යුගයේ ඔක වෙන්නේ නැහැ. ඉදිරි යුගයේ මේ මහා ප්‍රඥාව උපදින මේ පොඩි ළමයි මම දකිනවා. ඒගොල්ලෝ බුද්ධ වෙන කට්ටියමයි ඉන්නේ. මේ උපදින කට්ටිය බුද්ධ වෙනවා. ඔය පරමාණු බෝම්බේ ජලකර බෝම්බ හදන්න යන්නේ නැහැ. හරි සාන්ත ලෝක පරිසරයක් ඇති වෙනවා. තේරෙන්නේ? මේ ඉදිරි પરම්පරාව පුදුමාකාර ගුණයකින් ඇති. දැන් ওই මත්ද්‍රව්‍ය ඒව එකක් අද කුඩු වර්ග ඒව එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ ඉස්සරහ પરම්පරාව. හොඳට තේරුම් කරගන්න. එහෙම ලෝකයක් උයතර දකින්න පුළුවන්. ඒ මට්ටම දැන් එනවා. දැන් අපි දන්නේ දැන් නැතනම් මේ දැන් තියෙන ලෝකේ නම් ව්‍යාපෘතයක් තියෙනවා. ව්‍යාපෘතය කියන්නේ මේ ඒවර එක එක බලතල ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒව මගේ කියලා. හරි. ජාති ભેදයක් තියෙන්න බෑ, කුල ભેදයක් තියෙන්න බෑ, ආගම් ભેදයක් තියෙන්න බෑ, උගත්කම නිසා ભેද වෙන්න බෑ. ඒව මනුස්සයන බගන්න දැනුම. ඒව නරක නැහැ. ඒව හරි වටිනවා. දැන් උදාහරණයක් කියන්නේ දැන් ඒව නිසා වෛර කරන්න බෑ. දැන් අපි අද විශ්වවිද්‍යාලය ගත්තොත් මම කියන්නේ ඔයත් තේරුම් කරගන්න කියන්නේ. එතකොට දැන් මේ අහිංසක ළමයි. දැන් නවක වදේ කියන එක. ඒක හොඳයක්ද? ඒක එදාට උනේ ඕක නෙමෙයි. නවක වදේ නරකයි කියලා මම කියන්නේ. නවක වදේ කියන්නේ අර පිටිසරින් අර ආපු ළමයි ටිකක් ඇවිල්ලා ආවම ඒගොල්ලෝ අර සමාජයට අරගෙන නිකන් මේ අර සමාජයේ ඉස්සරහට ගන්න ඕනවට අනුකම්පාවෙන් ඉදිරියට ගන්න අර ළමයි එක්කව වෙලා එහෙම විහිළු තාලු කරනවා. අද ඒවද කරන්නේ? අද කරන්නේ මරණීය වැඩ කරන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම මොකද්ද වෙන්නේ? විශාල මානසික බයක් ඇති වෙන සමහරට ඉස්කෝලේ නැතිකම. අද ඒ කියන්නේ අද තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය. පැහැදිලි. ඒවයි ඉස්සරහට පැනලා තියෙන ලොක් කට්ටිය. අර ඒකේ තේරුම අර දැන් ඒගොල්ලෝ යම් කිසි දඬුවමක් හම් වෙච්ච එක මේගොල්ලෝ අර අහිංසක ළමයින්ට දෙනවා. රැකික වෙනවා කියලා කියන්නේ ඒකනේ. ඉතින් ඒව සාධාරණ ධර්ම නෙමෙයි. ඒ මොකද සාධාරණ ධර්ම නෙමෙයි කියන්නේ ඊර්ෂ්‍යාව කෝදෙන් පරිගන්න. අතන කරේ අර ඉස්සර එහෙම නෙමෙයි තුනේ. පරිගැනීමට නෙමෙයි. දැන් සමාජය ගත්තාම දැන් ඔය බුම්මකට දැන් ඔය පෙරෝනේ දැන් ඔය උතන ඉන්න විවිධාකාර චරිත තියෙන කට්ටිය. එතෙන්ට ආම සමාජයේ එක සමාන ගුණයක් ඇති කරගෙන තමයි ඒක කරන්නේ. දැන් ඒක නෙවෙයි දැන් කරන්නේ ඒක නෙවෙයි. ඒක වටින දෙයක් සමාජයෙන් බය නැතුව කතා කරන්නේ අර මේ එහෙම දේවල් දිනවනේ දැන් අර දැන් පිටිසර ළමයි කාව එන සමාජයට යන්න බයයි. අර ඒ ගතිය නැති කරලා ඉස්සරහට යන්න ගන්න ගතියක් ඇති කරනවා. දැන් ඒක නෙවෙයි දැන් කරන්නේ. දැන් කරන්නේ ඊර්ෂ්‍යාවෙන් අර මිනිස්සු විනාශ කරන එක. ඉතින් මෙන්න මේ වගේ සමාජයක් ඉස්සරහට එන්නේ නැහැ. දැන් කොච්චර ඒක දරුණාද කියලා කියනවනම් මේ ඒවයි ගුරුවරු විතර හිර කළා දානවා. කාමරවල දාලා දුට්ට බහින්න දෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. කවදාත් අහන්න පුළුවන් දේවල් මම කියන්නේ. මේ කියන්නේ සමාජයද ඒතරම් ඉතින් මේක දියුණුව කියලා මොකද? ඕක දියුණුව. දියුණුව නම් මිනිස්යාගේ බුද්ධිය. එයා කවදාත් එයාට හිංසාවක් කරගන්නේ නැහැ ලෝක සත්‍යයට හිංසා කරන්නේ. තේන්නේ? ඒකයි මිනිස්යාගේ දියුණුව. මිනිස්යාගේ දියුණුව වෙන්න
ලෝකෙට අර පළබර ගහසක් වගේ තියෙන්න ඕන. තේරෙන්නේ? ඒ වගේ තියෙනවා. ඒක එහෙම වෙන්නේ නැත්නම් මොකද මේ අපි වැරදි දියුණු වේ කියලා ගන්න වෙනින් දේවල්. දැන් අපි පරමාණු ජල කරගත්තත් ඒකයි. පරමාණු ජල කරගත්තත් ඒක නරක නෙමෙයි. නමුත් පරමාණු ජල කරගත්තට දැන් ඔය 1938 තමයි පරමාණු ජර්මන් ජාතිකෙක් ඔය සොයාගත්තේ අර පුරවන්න. ඒකට ඔයගාර දේශපාලනට ගත්තාම ඔක විද්‍යාඥයෝ කරාට දේශපාලනයෝ කතර ගත්තා. අරගෙන මොකද කරේ? බෝම්බ දෙකක් හැදුවා හැබැයි ඔකට සම්පූර්ණ විරුද්ධව මේක දැක්කා ඇල්බර්ට් අයින්ස්ටයින් දැක්කා මේක. දැකලා ඒගොල්ලන්ට කිව්වා මේක කරන්න එපා කියලා. නමුත් ඒගොල්ලෝ අහන්නේ නැහැ. ඒක දැම්මා. අර ලිටල් බෝයි කියන මේ බෝම්බේ නම 1945 ඔක්තෝබර් මාසේ 6 වෙනිදා. ඒක දැම්මා හිරෝෂීමාවට. බැට්මෑන් කියන බෝම්බේ 9 වෙනිදා දැම්මා නාගසාකිවට. මොන දෙයක් නැහැ. ඩොමිනිස් ඔක්කොම. ඇතේ මිනිස්සු කරපු යහපත. නමුත් ඒක සම්පූර්ණම කිව්වා මේක කරන්න එපා කියලා. ඒ විද්‍යාඥයෝ කරපු දෙයක් නෙමෙයි මේක. ඉතින් අර බලය අතර ගත්තාම මේ ලෝකේ එහෙම වෙනකොට කොතරින් අතර වෙන්නේ? ඒවා එන්නේ අර විද්‍යාව කියන එක අර මේ උතන ඔක තමයි මම කිව්වේ අර වැඩකාරයට දැන් අර තමන්ගේ මිනිස්සයාගේ තියෙන අර තමන්ට තියෙන ත්‍යාගය ගන්න නැතුව අර වැඩකාරයා ඉස්මුදේ තියාගන්නවා කියලා කිව්වේ. මේ අසකරනා තියාගන්නවා කිව්වේ ඒකයි. අන්න උතන තමයි ලෝකේ තියෙන භයානක තැන. මිනිස්සෙක් ආවේ මිනිස්සු මරන්නවත් මොකක් නේ මිනිස්සෙක් ආවේ උපත්ති මරණේ ජය ගන්න. අද කරන්නේ වෙනින් දෙයක්. ඒක සමාජයටම නොහොරන අපරාධයක්. ඉතින් හැබැයි එහෙම කරාට මරන්න පුළුවන්ද? මරන්න බෑ. මරණයක් වෙන්නේ නැහැ නේ. දැන් ඔයතු මරණය කියලා හිතුවා එහෙම මරන්න බෑ. එහෙම දෙයක් තියෙනවද අපේ ගාව නේ? තේරුණාද? මේ ශරීරයක් කියලා ඔබ දැක්කට මේක ඇතුළේ තියෙන ඇටම්ස්. මේවා ක්‍රියාකාරීත්වයක් විතරයි. වෙන මොකක්ද නැහැ. තේරුණාද? මේ ක්‍රියාකාරීත්වය හරියට වෙන මොකුත් නැහැ. තේරුණේ? මේ ශරීරයේ සතයි කියන්නේ ගස්කොලන් කියලා කියන්නේ ඒකමයි. ඒ ක්‍රියාකාරීත්වය ගන්න තමයි අපි සතෙක් ඉන්නවා කියන්නේ මේ අර ඇටම්ස් වල ක්‍රම හතරක් තියෙනවා. ක්‍රම හතර අනුව සතා කියන එක පිළිගන්නවා. දැන් ඔය එක මාධ්‍යයක් ඉහළට ගියා. අපි කියනවා ඔකට මේ අපි කියනවා ජලය කියන එක දැක්කම ජලයේ ඉඳලා අර අපි පරිණාමයෙන් ගත්ත පරිණාමය කියන්නේ මේ ප්‍රමාණිකුල පෙඳ ඒ වගේ ඇවිල්ලා දැන් ගස් කොළන් වලට ආවා. ඒක මිනිස්සයා ගස් කොළන් වලට වඩා වෙනස් වුණේ මොකද්ද? මිනිස්සයා ඔක්සිජන් ගන්නේ නැහැ කාබන් මිනිස්සයාට දැන් ගස් කොළන් ගන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. ඔබ තේරුම් ගත්තද? ඊළඟට දැන් මේකෙන් අර මනස මුල් කරලා උතනින් තව එහාට ගියන් පස්සේ මොකද ගත්තේ? මිනිස්සයා ගත්ත ඔක්සිජන් හරි පිට කරන කාබන් ඩයොක්සයිඩ්. ගහ පොළ ගත්ත මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ගත්තා. ඔක්සිජන් පිට කරා. ඒතකොට දැන් තාපීවරක් එන්නේ කියලා. ඔච්චරයි. මේක ලෝක ස්වභාවය. ඉතින් මේවා විනාශ කරලා තවත් මිනිහෙකුට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. දැන් ගහ පොළ හරි මේ කිව්වේ මේක හරි ගැඹුරු විද්‍යාවක්. ඒ තථාගත දර්ශනය. මේක පැහැදිලිව පේන්න ඕන. බුදුන් දකින්න පුළුවන් අපට. බුදුන් දකින්න කියන්නේ මෙන්න මේ කියන ක්‍රියාවලියෙන් අපට අයින් වෙන්න පුළුවන්. මේක තියෙන්නේ මුලාවත් එක්ක ඇලීම ගැටීම. අර මුලා නැති වෙනකොට මේ ධර්ම තුන නැහැ. ඔබට පේනවා මරණයක් නැති බව. මරණයක් නැති බව පේනකොට උප්පත්තියකුත් තියෙනවද? නැහැ. ඔය ඇත්තට පේන්නේ මේ අපි ගත්තු සාපේක්ෂවාදී කියන කාලයත් එක්ක ගත්තු උප්පත්තිය නැති බව පේන්න ඕන. ඔයාලට පේන්නේ නැහැ ඒක. ඒ නිසා ඔළුවේ මරණය තියෙනවා. ඒ 6 විද පුනරුත්පත්තියක් තියෙනනේ. මා කුසෙන් උපන්නේ එකයි අනිත් 5 අහරණාසේ අවදි වීම. ඒතර 6ක් ඔබ පුනරුත්පත්ති පිළිගන්න ගන්නවා. ඒතර ඔබට ඔළුවට එනවා මරණය කියන එක. ওই 6 ඔබට පේරනම් බොරු විත්තිය ඔබට ඔක කරට එනවා. කරට එන්නේ මේකද? මුලාව නැති කරගන්න ඕනේ.
ඔව් නැති වෙලා කියන්නේ කරන්ට් එනවා කිව්වේ ඒකට කරන්ට් එනවා කිව්වා දැන් ඔබ දන්නව එහෙම දෙයක් නැති විත්තිය. නමුත් අර සමාජෙත් පේනවා ඔබට කෙනෙක් මැරලා ඉන්නවා කියලා. උපදිනවා කියලා. එහෙම දෙයක් නැති විත්තිය ඔබ දන්නවා ඒකට. කරන්ට් ආවා කියන්නේ ඒකයි. කරන්ට් ගත්ත එක බිම සිටයි. ඔළුවේ තියෙන එක බිම තියන්න බෑ. දැන් ඔය ඇත්තක තියෙන්නේ මොකද ඔළුවේ තියෙන්නේ? සාපේක්ෂවාදී චින්තනය තුලින් ඔබ ලබාගත්තු පුනරුත්පත්ති 6. ඒක තමයි ඔළුවේ දාගන්නේ. ඒක අයින් කරොත් ඔබට එහෙම දෙයක් නැtei කියලා ඔබට පැහැදිලිව පේනවා ඔබේ ඔය මරණය කියන එක ඔබට එන්නේ කරට. ඒකේ ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. කරට ආපු දේ විමුක්ත කියලා ඒක. දැන් ඒකයි මම කිව්වේ දැන් ඔය කරට අරගෙන තමයි මම කියන්නේ. ඔළුවේ තියෙනවනම් බෑ. දැන් තියෙන්නේ ඔළුවේ. ඔළුවේ තියෙන්නේ කවදාත් ඔබට තෝරගන්න බෑ මරණය කියන්නේ මොකද්ද කියලා. පැහැදිලි. දැන් මරණය කියන එක දැන් ඔබට වෙන හැටි උප්පත්තිය නැතුව මරණයක් වෙනවද? එහෙනම් බුදුහාමරණට තෝ වෙනවද නෑ? බුදුහාමරණට වෙන්නේ මුලාව ඇලීම ගැටීම නැති වුණා. ඊට පස්සේ බුද්ධ කියලා කියන්නේ උප්පත්තිය මරණය නැති බව. ඒතර ඔය තෙමුගල කියන්නේ මේ ධර්ම තුනට. ඕක කාලයෙන් තොරව සිද්ධ වෙන්නේ. කාලය આવුත් ඔය ධර්ම නෑ. කාලය ආවනම් ආමත් ධර්ම වැරදි. කාලත්‍රයෙන් තොරව. දැන් තේරෙන්නේ? ඔබට පැහැදිලිවම මේක පේන්න ඕන. දැන් තේරෙනවද මේ කිව්ව දේ? ඈ? හොඳට පැහැදිලිද? ඉතින් මේ කතාව කිසි කෙනෙකු ඇතුළට කියා දුන්නේ නැහැ. මේ විදිහට ඔබට බලන්න පුළුවන් වෙනකොට මේ ලෝකයේ කියන එක මේ මුලාව ලස්සනට පේන මේ මිනිස්සු ඉන්න තැන. ලෝකේ බදාගෙන මේව කරන්න ගියාට මොකක්ද අන්තිමට වෙන්නේ කියලා. නැතුව බුදුහාමුදුරු දුකේ කිව්වේ මෙන්න මේකට. නැති ලෝකයක් අපි තනන්න යනවා. නමුත් බෑනේ කොහොමදයි කරන්නේ? නැති ලෝකයක් තරන්න ගියල මොකද වෙන්නේ? එහෙම බලාපොරොත්තු සිංහල මේ වැටෙනවා. ඊට පස්සේ ඉතින් නැත වෙනවද? නෑ. හරි. මේක දිගටම කරගෙන යනවා. දැන් ඔබට දැන් ඔය තේරුම් කරගන්න මේ මරණීය උප්පත්තිය කියන එක අපේ මේ දීර්ඝ කාලයක් පිළිගත් ධර්මයක්. මේක හාමුදුරන්ට දෙන්නේ නැත්නම් ඒකයි. මේක බලන්න මෙහෙම දෙයක් අපේ ගාව නැහැ. මේ සාපේක්ෂවාදී චින්තනෙන් කාලයට අරගෙන කියන්නේ දැන් හේතුඵල දහම ගන්නකොට එහෙම කියන්නේ නැහැ. ඒක එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ පෙන්නන ලෝක තුන වෙන එකක්. අපි පිළිගත්තේ මොකද්ද? තදනින්නේ ඉන්ද්‍රයන්ට අවදි වෙලා එතකොට කර්මයේ මුල් කළා බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපට එන පුනරුත්පත්ති 5. ඒ කියන්නේ කම්මස්ස කෝම්මි, කම්ම යෝනි, කම්ම දායාදෝ, කම්ම බන්දු, කම්ම පටිසරණ. උදේට 5ක් පෙන්නනවා. ඒතකොට ඉන්ද්‍රිය අවදිනකොට ඔක එන්නේ. නමුත් තදනින්නේ අපිට කොහොම දෙයක් තුන්නේ නැහැ. කර්මස්සකාරකෝ නැත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වේතං ඒව සම්මදසන. එතනින් අපිට තුනේ දර්ශනයට එන්න. අපි දර්ශනයට එන්නේ අපි හැමදාම එන්නේ මේ චක්‍රයේ මේ පැත්තට චින්තනෙට. එනකොට අපිට අර 5 එනවා. දැන් මනත් එක්ක අන ගස්වලකට වඩා වෙනස් වෙනවා. මනෝ පුබ්බංග මාදම්මා කියලා බුදුහාමර පෙන්නනවනේ. ඒතර මන දෙන කාටද බුදුහාමරට නෙමෙයි සතාට. අපි හිතන බුදුහාමරට මන තියෙනවා කියලා. ඒක දැන් බලන්න රතන සූත්‍රයක තියෙනවා. නමුත් කවුද තෝරගත්තේ? යේසුප්ප යුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෞතම සාසනංදී. ගෞතම බුදුහාමර තමයි මේ පෙන්නන්නේ. මනසෙන් නිදහස් වෙන්න කියලා. අපි කියන්නේ මනසෙන් දියුණු කරන්න කියලා. ඉතින් ওই දෙක තේරෙන්නේ නැද්ද? කොහොමද දියුණු කරන්නේ? අපි හදාපු මුලාව කොහොමද දියුණු කරන්නේ මං අහන්නේ? මුලාව දියුණු කළා මොනව කරන්නේ? මේ මුලාවෙන් මේ මනස දියුණු කරන්නේ මනසෙන් අයින් වෙන්න ඕන. මනස තේරුම් අරගෙන. මනස කාර්යය තියෙන්නේ සතාට. ගස්කොලන් වලට නැහැ. අන ගස්කොලන් වලට වැඩියෙන් ගියේ මනස. මනසේ කියන්නේ අරුම තරමයි. ඒකත් එක්ක එන්නේ මොකද්ද? කර්මය. අර කම්මස්ස කෝමේ කියනකොට කර්මයේ කොහෙද? කර්මය කියන්නේ අරුප ධර්මයක්. මනසේ කියන්නේ අරුප ධර්මයක්. මේ ධර්ම දෙක පිළිදී බුදුහාමුදුරු පෙන්නනෝනේ. ඉන්ද්‍රිය අවදිනකොට ඔබ පිළිටන්නේ. කම්මස්ස කෝමේ කම්ම යෝනි. උතනින් තමයි යෝනි බිහි වෙන තැන. මේ අවදිය. මේ ඇහැ අවදි වෙනවා, කන අවදි වෙනවා. ඇහැ අවදි නම් පස්සේ තමයි අවදි වීම කියන්නේ උප්පත්තිය. අපේ උප්පත්තිය දිනන නම් අපිට මරණය කියන ඔළුවට. දැන් එහෙම දෙයක් වෙනවද මේකේ? නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. තදනින්ෙන් ඔබ එනවා ඉන්ද්‍රිය අවදියට. ඉන්ද්‍රිය අවදියෙන් ඔබ යනවා අඩනින්දට. අඩනින්ෙන් ඔබ වෙනවා මේක. ඒතර ඔක මේක මරණයක් නෙවෙයි.
මේක තියෙන පුනර්භවය නැවත නැවත මේක චක්‍රය කරගෙන යනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ දැකපු ධම්මචක්‍රය නිසා මේ විදිහේ පුනර්භවයක් උන්වහන්සේට නැති වුණා. පුනරුත්පත්ති නෙමෙයි මතක තියාගන්න. අපි පිළිගන්නේ පුනරුත්පත්ති. දැන් මම ඔය පෙන්වන්නේ විශාලම ධර්මස්කන්ධයක්. ඔබට විශාල වශයෙන් බලන්න ඕන දෙයක් ඔය පෙන්වන්නේ. ඔක කිසි කෙනෙක් ඔය අතට දේශනා කරන්නේ නැහැ. දැන් ඔය අත අහන්නේ හාමුදුරන්ගෙන් ඕනම පඬිතු හාමුදුරන්ගෙන් අහන්න මේ පුනරුත්පත්තිය බුදුහාමුදුරන්ට තියෙනවද කියලා. හැබැයි නම් ඒකට විස්තර කරන්න බෑ. විස්තර කරන්න ඔබ දකින්න ඕන. ඔක පැහැදිලිව තේරුම් ගන්න තියෙන්න ඕන. ඒ පැහැදිලිව දකින්න නම් කාලය ඉක්වන්න ඕන. නැත්තම් බෑ. නැත්තම් ඔක කතාවක් විතරයි. ඒක බුදුහාමුදුරුවෝ කාලයෙන් තොර බවත්, මනසෙන් තොර බවත්, බුදු කෙනෙක් උපදින්න මැරෙන්නේ නැති බවත් ඒව දැනගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ දැක්කේ කිසි විතරයි. ඒකට මේ දැන් මේකෙන් ධර්මය ඔබලා ගාව නැද්ද? තියෙනවා. මේ හැම කෙනෙක් ගාම තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒක කාලයෙන් තොර ඔබට දෙන්න පුළුවන්. මේක උන්වහන්සේ කිව්වේ නෑ මට විතරක් මේක ඇති අනිත් කට්ටියට නෑ කියලා. සෑම කෙනෙකුට ඇති මේ පැත්ත ඔබල බැලුවේ නෑ. සෑම බුදුවරයෙක් මතු කරන්නේ මේක. දැන් ඉදිරියට ඔක නෙමෙයි. විශාල වශයෙන් ඔක සිද්ධ වෙනවා. ලක්ෂ කෝටි ගණන් ඔබ දකිනවා. මේක ප්‍රගුණ කරන්න එපා. දැන් මිනිස්සු දැන් අද මේ හිටියට ඔය අතට මේක කටපාඩම් කරනවත් මතක තියාගන්න. ඒකෝට ඒකේ තේරුම ඔබේ වැඩ නවත්තන එක නෙමෙයි. දැන් උදේට මම කිව්වේ නෑ වැඩ කරන්න. ගෙවල් දොරවල් වල අතු ගන්න එකයි, ගෙවල් දොරවල් වැඩ කරන එකයි, අනිත් තියෙන සමාජයේ තියෙන බඩ ඔෆිස් වලේ මම ඒව ගැන මොකුත් කතා කරන්නේ නෑ. ඒව නවත්තලා කරන එක නෙමෙයි. මේක පෙනීම. අර වගේ වැඩ ඔයගොල්ලෝ කරගෙන යන්න. ඒතකොට ඒ වැඩ වුණත් අර නෝමනා පැත්තට ඇතුළේ යනවා. ඒ ලෝකෝත්තර ධර්මයෙන් පාලනය වෙනවා. දැන් ඔබ පාලනය කරන්නේ කින්ටනෙන් හිතලානේ. ඒ පාලනය නේද ලෝකෝත්තර ධර්මයෙන් පාලනකොට ඔබේ සකස් වීම අති පිරිසුදුයි. හරි. ඒකයි මේ ධර්ම වෙන්නේ. ඉතින් මේ කෙනෙක් අහන මගෙන් අහන්නේ දැන් අහන්නේ හැම කෙනෙක්ම දැන් සාපේක්ෂවාදී කියන්නේ මේකට පුරුදු කරන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද කියලා. ඉතින් කොහොමද ඒවට මට කියන්න දෙයක් නැහැ නේ. ඒ කියන්නේ මේක පටන් ගැනීමක් තියෙනවා නම් මොන කියන්න පුළුවන්. මෙන්න මේ කොනෙන් පටන් අරගෙන මේ කොනෙන් ඉවර කරන්න කියලා. පටන් ගැනීමක් අවසානයක් තියෙන ධර්මයක් නෙවෙයි මේක. ලෝකෙ දිහා බැලුවත් එහෙමයි. ලෝකෙ පටන් ගන්නත් නැහැ. ඔය ස්ටෙෆන් හොකින් මේ හැම විද්‍යාඥයෙක්ම දැන් සොයාගෙන කියලා අන්තිමට බහැලා දින කොහෙද දන්නේ නැහැ මාත්ම. ලෝකෙ පටන් ගන්නත් දන්නේ නැහැ මේ අවසානයේ ඉච්ඡෙකුත් නැහැ. ඔතන තමයි සියලුම විද්‍යාඥයෝ දැන් ඇවිල්ලා තියෙන්නේ. මුල්ටමයි. තේන්නේ? ඔය කොහොම සොයලා දැන් ඇවිල්ලා තියෙන්නේ ඔතෙන්ට. ඉතින් එතකොට පටන් ගැනීම නැත්තම් අවසානෙකුත් නැත්තම් කොහෙන්ද කාලයක් තියෙන්නේ? යම පටන් ගන්නවා නම් අවසානෙ නම් තමයි ඒතර දුරක් කාලයක් තියෙන්නේ ටයිම් ඇන්ඩ් ඩිස්ටන්ස්. මේක එහෙම නැහැ. අනිත් එක යම් කෙනෙකුට මවන්න දෙයක්වත් නැහැ. මවන්න කෙනෙක් ඉන්නවනේ මේ වගේ පටන් ගැනීමක් අවසානයක් තියෙනවනේ. මවන්න දෙයක්වත් නැහැ. මේ ලෝක ස්වභාවය මේකයි. මුලාව අයින් කරනකොට මේක පේනවා. මුලාව තියෙන තාක්කල් රැහෙන තියෙනවා. හරි? මුලාව කියන එක දැන් ඔබ දකින්නවනේ ඔබ තදින්ද බලන්න. මොන විදිහ මුලා මොකක්වත් දන්නේ නැහැ. ওই මුකුත් දන්නේ නැත්නම් ওই විදිහම තියෙද්දි දැනුම එනවා. උතර වෙනස් වෙන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ යමක් කරන කෙනෙක් කියන්නේ වැඩ ඉන්නේ අතන. ඒතර කම්ප වෙනවද ලෝකෙත් එක්ක? බය වෙනවද? තැති ගන්නවද? ඔය කියන ධර්මෙම දැනුමත් එක්ක එනවා. පෙනීමත් එක්ක. ඉතින් අපේ ළඟ මේ බුද්ධ ගුණය තියෙනවා. නමුත් අපිට ඔකට කිට්ටු වෙන්න බෑ මේ අපි ඉගෙනගත් ධර්ම උඩ. අපි ඉගෙන ගන්න මෙන්න මේවා. කෙනෙක් ඉන්නවා කියලා ඉතින් බලනවා. කෙනෙක් ඉන්නවා කියලා භාවනා කරනවා. ඉතින් ඕක කරන තාක්කලක් තව උඩට යනවා. මේ විදිහේ ඒ කල්පනා නිසා මේ ලෝකෙ සංකීර්ණ වෙනවා. ප්‍රශ්නේ අවුල් වෙනවා. දැන් උදාහරණයක් දැන් සාපේක්ෂවාදී චින්තනයේ යම් කිසි කෙනෙක් හිතලා ප්‍රශ්නයක් දාගත්තොත් ඒ ප්‍රශ්නේ ආපහු ලියන්න බෑ සාපේක්ෂවාදී කියන්නේ. දැන් අපි මේ චින්තනයෙන් දාගත්තොත් අපි දැන් මේ දාගත්තු ප්‍රශ්නය තමයි උපත්ති මානේ. දැන් මේක අපිට ලියන්න බෑනේ චින්තනය හරහා. අර දර්ශනින්ම තමයි මේක ලියන්න ඕන. එන්න ප්‍රශ්න සංකීර්ණ වෙනවා. සංකීර්ණ කියන්නේ අවුල් වෙනවා. ඉතින් මේක මේ ප්‍රශ්නේ දැන් මේ අපි ගන්න හැම ප්‍රශ්නයක්ම මෙහෙමයි චින්තනය හරහා.
දැන් ඔයත් හිතන දැන් මොන යුද්ධයක් කරතත් දැන් ඔක්කොම හරි. නමුත් ඊට වැඩි ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. ඈ ප්‍රශ්නේ ලියුනේ නැහැ පස්සේ වැඩි වුණා. ඒකට කන්න දෙන්න ඕන, ගෙවල් දෙන්න ඕන, ඉන්න දෙන්න ඕන. ඉතින් එහෙම දෙනවා නම් ඉන්නේ කාට? ඉස්සරේ එකක්වත් බැලුවේ නැහැ. ඔක දෙහිර ඉවර වෙනවද? එතකොට ඒ පාරේ වෙඩින් ප්‍රශ්නයක් නැහැ. කන්න බොන දුන්නට ඒ මදි. මේ ඇමතුරු වෙන්නේ නැහැ. ඉතින් එහෙම කියාගෙන කන්න දෙන්න පුළුවන් නම් හරිම හොඳයි. ඉතින් උදේට ඊළඟට තව කට්ටියක් ඉන්නවා මහන්සියෙන් වැඩ කරලා උන්ට ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නේ. දැන් කොටහකට කන්න බොන දීලා ගෙවල් හරි කස්සනකොට වගේම තව කොටහකට මොකක් කරන්න නැහැනේ. කන්න බොන්න දෙන්නේ නැහැ ආණ්ඩුව සලකන්නේ නැහැ. ඒ කොටහකට එහෙම කරනකොට කොටහකට මෙහෙම කරනකොට මොකද වෙන්නේ? මම මේ උදාහරණ දෙන්නන්නේ මේ ධර්මයේ හැටි. ඉතින් මේක කවදාවත් මේ සාපේක්ෂවාදී චින්තනයෙන් අපි ඇති කරගන්න ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්නේ. තේරෙන්නේ? ප්‍රශ්නේ එන්නෙන් අවුල් කර ගැනීමක් විතරයි තියෙන්නේ. හරි? මේක හොඳට තේරුම් කරගන්න. ඉතින් මේක යුද්ධේ ව්‍යාජ්‍ය කරන්නේ තෝටි කොහොනේ? ඔය ඒක තමයි දැන් අද ඔච්චර ගිහිල්ලා දැන් ඔය ඊළඟට හඳට ගිහිල්ලා වෙන ලෝකයක් බලන්න කියලා. ඔය අතර මෙන්න මේක තෝරගන්න පුළුවන්ද කියලා බලන්න. මම මේ කියන්නේ මම දන්නේ නැහැ තේරෙයිද කියලා. මෙන්න මේ ටික තෝරන්න. අද විද්‍යාඥයෝ ඉරහඳ බලන්න ඕගියා කියලා කියන්නේ නැහැ මම. අපි ගියයි කියමු. ඒකට පරීක්ෂණය කරයි කියමු. පරීක්ෂණය කරන්නේ ජීවීන්ට ඉන්න පුළුවන්ද ජීවීන් ඉන්නවද කියලා බලන්න. හරි? මම අහන ප්‍රශ්නේ මේකයි. මේ ලෝකේ කූඹිය, කඩිය, මැක්ක, ජලයේ ඉන්න මාළු, තල්මස්සු, මෝරු, දැටි මෝරු, ව්‍යාන මස්සු ඔක්කොම ඉන්නවා. අහසේ පියාසර කරන පක්ෂීන් ඉන්නවා. පොළවේ ගැඩි බිල්ලෝ ඔය සත්තු ඉන්නවා. අනිත් එක අපි හරි දකින මිනිස්සු ඉන්නවා. අපි ඒ වගේ ඔක්කොම කට්ටිය ඉන්නවා. මේක ජීවීන් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මෙච්චර ඉන්නේ. දැන් මේගොල්ලෝ ජීවීන් බලන්න විද්‍යාඥයෝ පිටසක් කරලා යනවා. මොකද්ද මේ කතාවේ තේරුම? මේකත් අර තදින්දෑව දියා වගේ තමයි. තේරුණාද දැන්? ඉතින් ඕක දැන් අර කවුද මේ ඒකට අයන බුද්ධහම වැරදිද මේ? නෑ. බුදුහාමුදුරුවෝ දැක්ක මේක. නමුත් අර ඔක දැක්කේ නෑ මේ දාර්ශනික විද්‍යාඥයෝ. ඒකට අවබෝධ කරගෙන යනවනේ. සොයා ගනින්න මං කියන්නේ. දැන් ඉතින් මෙතෙන්ට එන්නේ ඒගොල්ලෝ තව කොච්චර කල්යයිද මං අහන්නේ. ඔය බුදු දේශනාව දකින්න ඒගොල්ලන්ට කොච්චර කල්යයිද කියලා හෙව්වා. ඒකයි ඉවතර තේරෙන්නේ නැහැ මේක මේ කිව්වට මේ මොකක්ද මම කියන්නේ කියලා. හොඳට තේරුම් කරගන්න ඕන ප්‍රශ්නයක් අද. මෙච්චර මේ විද්‍යාඥයෝ රොකට් හරි ගසලා මේ පරීක්ෂණ පාස් කරලා ඕක නරක නැහැ මම කියන්නේ. ඔය යන්නේ මොකටද? ජීවීන් ඉන්නවද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? තමන්ගම ජීවියෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා පරපටිපද්දාමේ ජීවිකාති අබින්නම් පච්චවෙක්කිතබ්බා. ප්‍රත්‍යක්ෂය කරන සීරියා ගන්න එක සාපේක්ෂවද? අනුන්හාමනික ජීවිතයක් නම් තියෙනවා ඇත්තට. ඔය ඇත්තට ජීවිතයක් නැහැ. අනුන්හාමනික ජීවිත කියන්නේ තමන් තදින් ඉන්නකොට තමන් මොකුත් දන්නේ නැහැ අනුන් තමයි කියන්නේ ඔයත් ජීවත් වෙනවා කියලා. ඒක සත්‍යයි. ඒක පරම සත්‍යයි. ඒක සිහිය තියාගන්න කියන්නේ මොකද දර්ශනේ එනකම්. ඒක දර්ශනෙන් තමයි අපිට ওই මුලාව අයින් වෙන්නේ. ඒක මොකද සාපේක්ෂවාදී චින්තනයෙන් හදාගත්තු ප්‍රශ්නයක් නිසා ඒක එතනින් අයින් කරන්න බෑ. දැන් උපත්ති බන්නේ අපි දාගත්තු ප්‍රශ්නයක්. ඒ කිසිම විද්‍යාඥයෙක් සමර්ථ නැහැ නේ ඔක ගලවන්න. බුදුරේ දේශනා කරන්නේ ඒක. දුක් කුමාරයා සොයාගෙන ගියේ උපත්ති ජරා ව්‍යාධිය මරන්නේ නැත්තන. උන්වහන්සේ සොයාගත්තේකට සොයා දෙන්න කිසිම ගුරු උපදේශයක් තුනේ නැහැ. හැබැයි භාවනා කරන කටට නම් හිටියා. දුක් කුමාරයෝ භාවනා කරා. සමාජයේ තියෙන දේවල් කරා එකකින්වත් ඒක බුද්ධත්වයට ලැබුණේ නැහැ. සමාජයේ තියෙන වැඩ පිළිවෙල ඔක්කොම කළා ඒක ලැබුණේ නැහැ. ඒකනේ තමන් සම්මා සම්බුද්ධ කෙනෙක් කාගේ ගුරු උපදේශ නැතුව බුද්ධත්වයට ලබා ගත්තේ. ඔබලත් එහෙම තමයි බලන්නේ. දැන් මම මේ දේශනා කරන්නේ. හරි මේක ඔබට යමක් පෙන්වන්න විතරයි මේක පෙන්වන්නේ. ඔබේ බුද්ධත්වය ඔබ මත කරගන්න. ඇයි? ඒක එහෙම කියන්නේ. ඔබ මුලාටපත් වුණා නම් ඒ මුලාව මට කරවන්න පුළුවන්ද? ඔබේ මුලාව බයින් කරගන්න. එච්චරයි උත්තරේ. හරි සාධාරණ ධර්මයක්. ඒකට දැන් ඔබට පේන හැමෝටම බුද්ධත්වයේ ළඟම අතලගව තියෙන එකක් හිටියේ. මිනිස්සෙක් උනේත් ඒකටයි. හැබැයි මේ ධර්ම වල කවදාවත් අහලා නැහැ. හැබැයි ඒ බුදුහාමුදුරු කාලේ අහන්නේ නැති, ගෞතම බුදුහාමුදුරෙන් අහන්නේ නැති, කාශ්‍යප බුදුහාමුදුරෙන් අහන්නේ නැති. නමුත් කාලෙම ඇහිලා. මේක ඇහුවනම් බුදු වෙනවනේ.
ඕනම පොඩි ළමයෙකුට මේක තේරෙනවා. ඉතින් මේකේ අර්ථය මොකද්ද? මේක සතෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, ජීවියක් නැහැ කියන එක. එතන මමත්වයෙන් බුදුන් දකින්න බෑ. ඉතින් හැම කෙනෙක්ම ඉදිරිපත් කරන්නේ මම භාවනා කරනවා. මම සීල් ගන්නවා. ඒක උඩ පිටගෙන තමයි අනිත් ඒවාට යන්නේ. ආන්න ඒකයි. ඔව්. එතකොට මේක සත්‍ය දකින්න බෑ. මමත්වයට එන්න මුලාව එන්න තර වෙනවා. හරි. දැන් ඒක තමයි මම පේන්නේ තමන්ගේ ඇහැ අරගෙන කාටවත් දුන්නා මේක මගේ ඇහැ කියලා කියනවලු කියලා. දැන් මේ විදිහට ඇහුවාම දැන් ඔයකට ඩුලුවක් වෙනවනේ මොහොම ලස්සන. පැහැදිලි දෙයක් වෙනවා මෙතෙක් කල් නිදක්පත්තා. දැන් ඔන්නෝ වගේ ධර්මයක් කවුරු හරි කියනවනම් ඒ ධර්මය අහන්න. මේ මම කියන්න ඕනේ නැහැ. එමකෝ ඒ ඔයකට වඩා සිද්ධ වෙනවා ඉතින්. හැබැයි ඔක කියා දෙන්න බෑ මේ විදිහට. දැන් අහන මොකද්ද කරන්න කියලා. ඒකට මට කියන්න බෑ. ඇයි එහෙම කියන්න බුලන් අතලක ඒ දණ්ඩක් තියෙනවා. අතලකුත් නැහැ. ඒ දණ්ඩකුත් නැහැ ගවණක් තියෙනවා. මට විතරයි අතලක් තියෙනවා නම් ඔන්න අතලල්ල ගන්න කියන්න පුළුවන්. ඒ දණ්ඩක් තියෙනවා නම් පය තියන්නේ කියන්න පුළුවන්. ওই දෙකම නැහැනේ. ওই නාම රූප දෙකෙන් තොර ධර්මයක් නේ මම කතා කරන්නේ. රූපෙත් නැහැ අරූපෙත් නැහැ. හරි? රූපේට අරූපේ නැති නිසා කෙනෙක් නැති කියන්නේ. ඒ රූපය අරූපය කියන එක අපි දාගත්ත ඉන්ටර්වියු ගන්නට පස්සේ බලන්න නැති කියලා. තදින්දට උනාද? නැහැ. අරූපය කියන්නේ තදින්දට. අවුදෙන් පස්සේ රූපයක් දාගත්තා. නමුත් අඩනින්දට ගියාම එහෙම පේන්නේ නැහැ. සෙවණලි පේනවා. සෙවණලි කියන්නේ අර පේන මනසේ තියෙන සෙවණලි ටික. මේ කාරණා තුන බලනකොට පුදුමාකාර දැනුමක් ඔබට එනවා. තුන් ලෝක චතුර්ලෙසට දැනගෙන නොදත් මෙලොවට දෙසියෙන් නියම කොට ලෝක විද්‍යාව කීටි බුදුට. බුදුරෙක් කරන්නේ ඉච්චරයි. මෙලොව කරන්නේ. ඉතින් ඔබට නිවන් දකින්න අමාරුද කියලා අහුවා. නෑ. මේ ජීවත් වෙන ලෝකෙ ඔබට පුළුවන්. දැන් මිනිස්සුන්ට දැන් මේ ටික තේරෙනවනේ. මේ කටපාඩම් කියන්නේ දැන් නෑ. Taman ළඟ තියෙන ධර්මයක් ගැන මම කතා කරේ. අහවල් පුතේ අහවල් පුතේ බලන්න ඕනේ නෑ. මේක බැලුවම නම් පේනවා. දැන් මේ කියප එක අතරින්න එපා. මේක බලන්න. හැබැයි මේක ඉගෙන ගන්න මතක තියාගන්න මේකේ බලන්න. බලනකොට දැන් එකින් එකට පොර බලතෑගේ. මේක වෙනකොට මේක තියෙනවද මේක තියෙනකොට මේක තියෙනවද කියලා මේ බලතෑගේ. එතකොට ඔබටම පැහැදිලි දැනුමක් එනවා. ඒ දැනුම වචනෙන් එක්ක කරපණිනේ. අන්න එතන තියෙන වටිනකම. වචනෙන් එක්ක කරපු දැනුමක් උදෙන්ට එන්නේ නැහැ. මම ඕනනම් ඔක තව විදියකට කියන්න. වචනෙන් කියන්න බෑ කියන්නේ. දැන් ඔබ තදින් ඉන්නකොට ඔබ ජීවත් වෙනවද කියලා අපි අහනවා. ඒකට ඔබට උත්තර දෙන්න බෑ. ඇයි? ඔබ තදින් ඉන්නකොට ඔබ දන්නේ නැහැ. මම අහනවා දන්නේ නැද්ද කියලා. දන්නේ නැති කියනනේ. දන්නේ නැද්ද? දන්නවා. මොකක්ද දන්නේ? දන්නේ නැති බව. ඈ? දන්නේ නැති බව. දන්නේ නැති බව දන්නා නම් ඒක ප්‍රඥාව. ඒ දන්නේ නැති බව දන්න එක ප්‍රඥාව. හරි? දන්නේ නැති බව දන්න එක ප්‍රඥාව. හරි? ඒක ඔබට පතුරුනේ නැහනේ. මෙන්න මේකයි ඔබට වෙන්නේ. දැන් තදමින් දෙනකොට මොකුත් දන්නේ නැහනේ. දන්නේ නැද්ද කියන එක අහන එක දැන් ඔබ දන්නවා මේ තදමින් දෙනකොට ආසාව ප්‍රසාර තියෙනවා කියලා. පැහැදිලිද? ඒක ආසාව ප්‍රසාර තියෙනවා ජීවත් වෙනවනේ. තදින් දෙව එක එහෙම ජීවත් වෙන එක දන්නේ නැහැ. ඒක ජීවත් වීම නැති එකත් ඔබේට තියෙනුනේ දෙකම. තියෙනුනේ. ওই ධර්ම දෙකම තමයි ළඟ තියෙනවා. හරි? ওই ධර්ම දෙක තියෙනවා නම් ඔය ජීවත් වීමට ප්‍රතිවිරුද්ධයි ජීවත් වෙන්නේ නැtei කියන එක. හරි? ජීවත් වෙන්නේ නැහැ කියන එක එකට එකක් විරුද්ධ ධර්ම. ඒතර ওই දෙකට අතරේ ධර්මයක් නැද්ද? නැද්ද? හැබැයි සාපේක්ෂව කියන්නේ බෑ. ওই දෙකට අතර එකක් තියෙනවා. ඒ තමයි නිවන. නිවනේ ජීවත් වෙන එකෝ තරදී. මරලා කියලා කිව්වොත් ඒත් තරදී. හරි? දැන් පැහැදිලිද? ඒ තමයි නිවන කියන්නේ.
ඒක වචන හරහා කියන්නේ නෑ. හරි ලස්සන ධර්මයක්. මේකට තර්ක වාද මොකුත් නැහැ. දැන් තර්ක කරන්න වාද කරන්න දෙයක් නැහැ. අතක් ආවචනයි. තර්ක කරන්න කෙනෙක් ගන්නේ අස කන්නාදිය තමයි පදනම් කරගන්නේ. ඕන වෙනේ තර්ක කරන්න. මේ තර්ක වාද වලට අහු වෙන්නේ අතක් ආව කියලා දන්නේ නැහැ. දැන් ඔය ඇති නේද? ඈ? නෑ ඉතින් දවල්ෙත් ආන හැන්දෑවෙත් ආනකොට තව ටිකක් පැහැදිලි වෙනවා. නෑ මේ ටික හරි පැහැදිලි. මේ ටික හොඳට ඔයකට කියනවා හුඟක් කට්ටියට මොකක්ද කියන්න බෑ. මේ ධර්ම ටික හොඳට පැහැදිලි. අර සමෝහයකට කියවනම් ඔක බෙදලා යනවනේ. අන්න ඒකයි කිව්වේ. දැන් ඔය ශක්තිය මම ඒක තමයි මම කිව්වේ අපි ප්‍රශ්නකට උත්තර දෙමු කියලා. ඒක කෙලින්ම ධර්මයක් කියවනම් ඕක එච්චර ලස්සන නෑ. තමන්ගේ ප්‍රශ්න තරණ කියවම අපිට වටනවා. දැන් ඔහොම ධර්මයක් අහන්නේ නැහැ. මේක බලන ධර්ම. එන්න බලන්න. ඉතින් මම විශේෂ දින කරුණු කොච්චර ලස්සන ගැලලා පෙන්වනවද මේ පුදුම ඉතිහාසයක් මේ බුදුහාමරගේ ධර්මය ගැන මම පෙන්වන්නේ. මේ මහතලෙන් අහලා බලන්න. කොහේ සක්‍ර දේවේන්ද්‍රය හිටියේ මොකද්ද කරේ? මේ ලෝකයට මම පුදුම කතාවක් කියන්නේ. ඒ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. පොතක් එහෙම ලියලා තියෙනවද? පොත් ලිව්වේ නෑ දැන් මේ ධර්ම තියෙනවා ධර්ම වශයෙන්. ITN එකේ තියෙනවා TN එකේ තියෙනවා. මේකේ තියෙනවනේ. මේ වෙබ්සයිට් දෙකක් තියෙනවා. ඒ මොකද වෙබ්සයිට් එක? satyagavesi.org කියලා. ඒක දෙනවා ඇයි මෛත්‍රී බුදු සාසනය. මෛත්‍රී බුදු සාසනය ඒකට ගියාම අරක තියෙනවා ඒකේ. satyagavesi.එකට ගියාම මෛත්‍රී බුදු සාසනය එකක් තියෙනවා. ORG කියලා ගත්තාම තව වෙබ්සයිට් එකක් දෙකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. දෙවෙනි එක්කෙනෙක්. මෛත්‍රී බුදු සාසනය කියලා එකක් තියෙනවා. හරි. ඒක ලියාගන්න. satyagavesi.එකට ගියාම ඒක ඇතුලේ අරක තියෙනවා. ඉන්ටර්නෙට් බලන්න උදාවුදේට ඒක. satyagavesi වල. ඒකේ මම විශාල ධර්මස්කන්ධයක් තියෙන බලන්නකෝ. හරි ලස්සට කියන ඔය මුළු ලෝකෙම බලනවා. ඒක ජර්මනිද? නෑ ජර්මන් මහත්තයා කෙනෙක් මට මේ උදව් කරන්නේ. නෑ කෙනෙක් ලංකාවේ එක්කෙනෙක් ඒ ඉන්නේ. ලංකාවේ කෙනෙක් ඉන්නවා ජර්මන් මහත්තයා කෙනෙක් තමයි මේක කරන්නේ. මම දැකලත් නෑ. ඒක මේ ඉංග්‍රීසි එකද? නෑ ඉංග්‍රීසි තමයි තියෙන්නේ. ඉංග්‍රීසි තියෙන සිංහලත් තියෙනවා. පාස්මාගේ මේ සිංහලෙන් කියන බණ තියෙන්නේ. ඔව්. එයා ඒක ඩවුන්ලෝඩ් කරලා ඔය දැන් ITN එහෙම යන ඒවත් දානවා මම. ඒ දැන් හැම දේශනාවක්ම බෙද මේ දේශනාවක් කරනවා. අර ඕන හරි අරගෙන ඒක දානවා. මේ හැම දේශනාවක් කරන ඒවා දානවා. විශාල ධර්මස්කන්ධයක් තියෙන්නේ ඒකනේ. මෛත්‍රී බුදු සාසනය. ඒ වෙබ්සයිට් එක මට ලියලා දෙනවා. හොඳයි. පැහැදිලිව පේනවා ටික ටික ඔව් ඒ පෙනීම ඇති වෙනවා. දැන් ඕකේ මොකුත් වෙන්නේ නැහැ නේද? අපරට මේ 아무තු දෙයක් එකතු කරගන්න. එහෙම දෙයක් නැහැ. එකතු කරන අතර අපේ ලෝක ගැන හොඳ බුද්ධිය ඉවරට පහළ වෙනවා. ඒක වචන නෙමෙයි. දැන් වචන ගත්තොත් ඔය අතර මේ දැන් මේ කියපු ටික ඔළුවේ තියාගත්තොත් ඒක පර මහා කද්ද කරදරයක් නේ. කිසි වචනයක් මතක තියාගන්න එපා. නමුත් සමාජයේ උගන්වන්නේ ඒක නෙමෙයි. පොඩි ළමයෙකුට අපි උගන්වන ওই කතාව කියන්න බෑ. පොඩි ළමයාට කියන්නේ දැන් සුණා මේ ධර්ම නෙමෙයි. සුණාත යන්නේ අහන කියනවා. ඒක දරා ගන්න කියනවා ධාරේත. චරාත කියන්නේ යනු හැදිරෙන්න කියනවා. ඒක තමයි Hindu ගන්න ධර්මය. මේ බුදුහාමුදුරු දේශනා කරන ධර්මය එහෙම එකක් නෙමෙයි. එන්න බලන්න. එන්න පිළිගන්න නෙමෙයි. පිළිගැනීමක් ඕන පිළිගැනීමක් නෙමෙයි එන්න බලන්න. එච්චරයි. ඉතින් ඒකට තමයි මාර්ගයක් ඔකට කියන්න බෑ. දැන් අරවට තියෙන්නේ අර මාර්ගයක් තියෙනනේ. හොඳට ඉගෙන ගන්න, මතක තියා ගන්න, කටපාඩම් කරන්න. නැත්නම් ලියලා තියා ගන්න. මේක ඒව නැහැ. එක වචනයක් අල්ල ලියන්න ඕනේ නැහැ. ඒතර හැසිරවීම කොහෙන්ද එන්නේ? හැසිරෙන්නේ ඔබ දර්ශනීයාව ඔබ හැසිරෙලා ඉවරයි. ඔබට හසුරවන්න කෙනෙක් ඕනේ නැහැ මේ ඉන්ටර්වියු ඔක්කොම සම්මරයි. ඒ මතුව සිල් වලින් බෑ. දැන් තමන් කරන්න ගියාම තමන් කරන්න පුළුවන්. සාන්තිල් වලින් හට සිල් වලින් කොයි කිලින් ගත්තත් බොරු කරන්නේ. කරන්න බැරි දෙයක් නේ. අනිත් එක පළවෙනි බොරුව තමයි පාණාතිපාතා වේරමණී සික්කම සමග.
පණ තියෙන සතෙක් ඉන්නවා එයායි මරන්නේ නැහැ කියන එක. බුදුහාමුදුරන්ගේ ධර්මයක තමයි පණ තියෙන සතෙක් මේකේ නැහැ. පළවෙනි ඒක දැන් ඕක පිළිගත්ත එකට බුදුන් දකින්න බෑ. නෑ තේරෙනවද? පළවෙනි ඔය සීලයේ ගත්තේ කියලා බුදුන් දකින්න බෑ. ඔයිට බලන්න මේ කියන කතාව ඇත්තද කියලා. පාණාතිපාතා ශික්ෂාපදයේ ඔබ පිළිගන්නවා නම් සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ ඔබට බුදුන් දකින්න කවදාවත් හම් වෙන්නේ නැහැ. මෙතන කියන්නේ පණ තියෙන සතෙක් ඉන්නව බලන්නේ නැහැ කියලානේ. බුදුහාමුදුරු කියන්නේ පණ තියෙන සතෙක් නැහැ කියලා. ඔය දෙකේ වෙනසක් වෙන්නේ නැද්ද? ඒතර මොකද අපි මේ ගන්නෙ? වේදේ. තේරෙන්නේ? මේ වේදාන්තර ගන්න. බ්‍රාහ්මීසලගේ ටීචර්. ආන්න ඒ ටීචින් එක තමයි ගන්නෙ. ඉතින් ඕක මම ඔය පංචශීල කියන එක බුදුන් එන්නේ ඉස්සර ඉතින් දුන්නා. ඒක තමයි මම කියන්නේ ඒක ඉදායතර ගෙනාවා. පංචශීලෙත් එහෙමයි, අටශීලෙත් එහෙමයි, දසශීලෙත් එහෙමයි. කෝටියක් සංග්‍රහයේ බාහිරින් ගන්න සීල එකක්වත් බුදුහාමරගේ ධර්ම නෙමෙයි. බුදුහාමරගේ සීල් තියෙනවා කර්ණීය සූත්‍රය. දිට්ඨිංච අනුපගම්ම සීල වා දස්සනේන සම්පන්න. කර්ණීය සූත්‍රයේ. ඒක දිට්ඨිංච අනුපගම්ම සීල කියන එක බලන්න කර්ණීය සූත්‍රයේ තියෙනනේ. ඒක බැලුවහම වෙන දිට්ඨිංච අනුපගම්ම සීල කියන්නේ අස කරනාදී දිවසයිට මනට ආපන සීලය. ඒක දෙන්නේ අපි තදිරින්දී. කරන්නේ කරවන්නේ නැති විඳින්නේ කියනවා. එතන තමයි සීලය. එතනින් තමයි දර්ශනය එන්නේ. තේරෙනවද? එතන පින් නැහැ, පව් නැහැ. කුසල නැහැ. එතන තියෙන පිළිසුදු සීලයක් තියෙනවා. ඉන්ද්‍රයන් කරන්නේ කරවන්නේ නැති ගත්තෝ සීල. දැන් අපි ගන්න කරන්නේ කරවන්නේ ඉන්නවනේ. සීල් දෙන කෙනෙක් ඉන්නවා, ගන්න කෙනෙක් ඉන්නවා. ওই දෙක බුද්ධහම නෙමෙයි. මට ඉතින් ඔය ටීම් මොකද කියන්නේ? ඔබ තමයි මම හිතන්නේ ඔය දැන් ජවහර්ලාල් නේරු පංචශීලයේ දැක්කයි කියන්නේ බ්‍රාහ්මණ ටීචින් එකේ නේ? දැන් හින්දු ආගම ඒක ඉංග්‍රීසි ටික ඒකනේ අද බුදුහාමුදුරු ගැන ඉංග්‍රීසි පිළිගන්නේ අර බ්‍රාහ්මණ ප්‍රශ්නකට ගියාම ඒවා කිරිගන්ඩවල ලස්සනට තියෙනවා ඒ පන්සලේ මේ හොඳ ලස්සනට තියෙනවා කිරිගන්ඩ වලින් හරිදසෝනේ බුදුහාමුදුරු දාන තියෙන්නේ මේ බිත්තියක කොනක නිකන් පොඩි පින්තූරයක් දාලා තියෙනවා ඇයි බුදුහාමුදුරු හින්දුන්ගේ අවතාරයකට තමයි ඒගොල්ලෝ පිළිගන්නේ ඒ ජෛන ආගමේ ජෛන ආගමේ වාක්‍යවල උදාහරණ දෙන්නේ ජෛන ඇත්තම හින්දු ආගමට වඩා ජෛන ආගමේ සම්බන්ධ කරගෙන. දැන් ජෛන ඒ කාලේ ජෛන ජීවුණානේ කාලේ. බලන්න කොච්චර මේ කද්ද කරලා ඉන්නේ. ඉතින් ඒකට අපට ඔක බුද්ධ ආගමේ කියන්න පුළුවන් මේ ඔක්කොම හාමුදුරුවෝ බුද්ධ ආගම කියලා දෙනවාද? පංචශීලයට අකපු ඒකටවත් බුදුන් දකින්න බෑ කියලා මම කියන්නේ. පංචශීලය කියන එක මේ බුදුහාමුදුරුවෝ කියන්නේ නේද? ඔව්. ඒ කියන්නේ ඔයත් බලන්න. දැන් ඔයත් දැන් සිද්ධ කුමාරයෝ උපදින්න ඉස්සෙල්ලා මෑ අසිල් මේ ඒක වැඩි කියලා දෙලුත් නෑ. මෑනියෝ තේවස සමාදන් වුණා. අර හීනේ දැක්කේ. අර සුදු ඇත්තට වෙක් ඇවිල්ලා වෙනිනවා. ඒකට අම්මා තේවස රැක්කා. තේවස සමාදන් වුණා කියන්නේ පන්සිල් වලට වැඩි 8 දෙන්නේ. නැත්නම් 10 දෙන්නේ. ඒකට පන්සිල් 8 10 කියන්නේ වේදා සමාජය දුනා. ඒව නරක නැහැ. සමාජය ශික්ෂකයක් මේ ශික්ෂණයකට ගන්න ඒව තියෙනවා. ඒක හැබැයි බුදු වෙන්න ගන්න බෑ. දැන් අපි අරගෙන තියෙන්නේ බුදු වෙන්න නෙමෙයි මේක. උතරනේ වරක් තියෙන්නේ. නේද මම ඒවට අගෞරව කරන්නේ නැහැ. සමාජයක් ගොඩනගා ගන්න ඒව මනුස්සයර ක්‍රමානුකූලව දියුණුවාල් දෙනවා. ඉතින් අර කැලේ ඉන්න සතා මහත්තයෝ දැන් අලියෙක් අරගෙන කැලේ ඉන්න අලිය ගෙනන්න මෙහෙදාලිය, දිරියාලිය, බිලාලිය කිව්වට මේ කකුල උස්සන්නේ නැහැ නේ අපිට පිටුල නැගින්න. ඈ ඌ අල්ලා ගෙනල්ලා මන්දෙන් ගැට ගහලා කන්න නෙදී කණෙන් ඇදලා අර යකඩ මේක දාලා කොච්චර වලදීනද උඩ පුරුදු කරන්නේ. ඒ වගේ මේ ශික්ෂණය කියන්නේ ඒක අන්තිල් අටසිල් කියන්නේ සතා ශික්ෂණය කරන්න දීපු එක මිස බුදු වෙන නෙමෙයි. ඉතින් සතෙක් ඉන්නේ කියලා ගත්ත මුලාව මහා මුලාව. ඉතින් සතෙක් මරණය කියලා කිව්වහම මොකද? සතෙක් මරණ සතෙක් ඉන්නේ පාය. ඊට වැඩිය බොරුවක් තවත් තියෙනවා. මේ ලෝකේ තියෙන බොරු තමයි පන්සිල් වලින් ගන්නන්නේ. සතෙක් ඉන්නේ කියන බොරුවයි සතෙක් මරණ මේ සතෙක් මරන්නේ කියලා ඉන්නවා කියන්නේ මම කියන එක කෙනා ඔව් ඒක තමයි මේ කියන්නේ. ඉතින් දැන් මේ සතෙක් කියලා ලෝකේ සත්තු ඉන්නව නේද? කොහෙද? අපිට නෑ කියන්න පුළුවන්. සත්ත්ව ජීවිතයක් නෑ කියලා කියන්නේ. මම සත්ත්ව ජීවිතයක් තියෙනවා. සාපේක්ෂවාදී චින්තනයේ කාලයත් එක්ක. මං කියන්නේ මේ කතාව හොඳ තවම තේරුණාද දන්නේ නැහැ. බුද්ධ දර්ශනය යනවා. බුද්ධ දර්ශනය අනුව සත්‍ය කියලා නැත්නම් මම මේ කියන්නේ සත්ත්ව ජීවිතයක් තියෙනවා. දැන් මට කියන්න පුළුවන් සත්ත්ව කියලා. ඔයතොට කියන්න පුළුවන් සත්ත්ව කියලා.
නමුත් බුද්ධ දර්ශනය අනුව සත්‍ය චේතය තියෙන එකට කොහොමද යාර මානසික ලෙඩ. එහෙම දෙයක් නෑ. එන්න ඒක මම කියන්නේ. බුද්ධ දර්ශනයේ තියෙන මොකද බුදු වෙන්න. උපත්යේ මන්නේ ජය ගන්න. උපත්යේ මන්නේ ජය ගන්න සතෙක් ඉන්නේ නෑ කියන එකයි පෙන්නන්නේ. හරි ඉන්නවනම් බෑනේ. ඒතර බුදු කෙනෙක් දේශනා කරන ධර්මය අපි මේ දේශනා කරන හින්දු ධර්මෙත් දෙක එකක් කියලා ගත්තට ඔය වැට වර්ගයක් නැහැ නේ. සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න කොච්චර වටිනවද? එතුමා දේශනා කරන ධර්ම. උපතක් ආවොත් උපතින් පස්සේනේ අපිට ඔක වැටීම එන්න ඕන. ඔව්. ඉතින් දැන් කතා කියනනේ ඉපදුනොත් මැරෙනවා කියන. ඔව්. ඒ මැරෙනවනේ. ඒකට මේ මැරෙනවා කියන එතන පාවිච්චි වෙන්නේ වෙනම දෙයක් නේද? ඒ කියන්නේ අවබෝධ වෙච්ච කෙනා දැන් සිදුවෙක් කුමාරයෝ ගැන කියන්නේ. දැන් අපි ගමු සිදුවෙක් කුමාරයෝම ගමු. සිදුවෙක් කුමාරයෝ මැරුණානේ. අවුරුදු 35 දී. ඒතර මැරුණා කියන එක මොකද අදහස් කරේ? මුලාව ඇලීම ගැටීම නැති වුණා. දැන් දෙනවනේ. ඒක උපදින්නේ මොනවද කෙලෙස්? මැරෙන්නේ මොනවද කෙලෙස්? සතෙක් මැරෙනව නෙමෙයි. තේරුම් ගත්තා? සතෙක් කියලා එක්කනේ නෙමෙයි. සතෙක් නෙමෙයි මැරෙන්නේ කෙලෙස්. මුලාව ඇලීම ගැටීම. දැන් තදින් දිටුනේ එක දැන් අවදිනකොට මේ මුලාව තියෙන්නේ. මුලාව ඇලීම ගැටීමයි මතු නෝපදන ආකාර නැති වුණා. එතකොට ඊළඟට තියෙන්නේ බුද්ධත්වය. දැන් කර්ම පහ හය ඒකත් නැති වෙනවා. මොකද කර්ම දැන් ඒක ඇහෙන් කනෙන් නෑ ඒව නෑ එකක්වත්. ඒවත් නැති ඒව නැහැනේ නෑ. ඒ කියන්නේ දැන් තදින්ෙන් බලන්න අර තදින්ද කෙනෙක් ගත්තාම අර කඩලමක් වෙන්නේ දවාලේ. ඒක කොනක් අර කර්මයේ කරන්නේ නැහැ විපාක වෙන්නේ නැහැ. ඒක කරන්නේ කරවන්නේ නැති විනිවිද කියලා නැතිකොට කෙනෙක් නැහැනේ. ඒක දෙන්නේ පිළිවෙත් ධර්මයක්. ඒතර කොහෙද කෙනෙක් ඉන්නේ? ඒතකොට ඉන්ද්‍රිය අවදි වෙන්නේ කෙනෙක් නැතුව. දැන් අපි සාපේක්ෂවාදී කියන කෙනෙක් අවදි වෙන්නේ කෙනෙක් ඇතුව. කර්මයේ මුල් කරලා. මේ දෙපැත්තනේ මම දෙන්නේ. අපි තදින්ෙන් අර පැත්තට අවදින දෙකපාරයි. මේ පැත්තට අවදින හැමදාම අවදින සංසාරේ. ඒතර බුදු වෙන්නේ එකපාරයි. අනිත් පැත්තට කරගෙන යනවා. ඒක ඉන්ද්‍රිය වලින් නෙවෙයි. ඒතර ඉන්ද්‍රිය ඒක තමයි අකුප්පාමේ චේතෝ විමුක්තිය අයමන්ති මාජාති නද්දානි පුනබ්බව කියලා බුදුහාමුදුරු කියන්නේ ඒක නිසා. ඒකට එන්නේ. අපි එන්නේ අනිත් පැත්තට. අනිත් චක්‍රය චක්‍රය අල්ලක වටක් බලනවා. බුදු වෙනවා කියන එකයි නිවන් දකින්නවා කියන එකයි අරහත් වෙනවා කියන එකයි. ඔය වචන තුනෙම කියන්නේ එකම දේ. එකම දේ. අන්න ඒකයි මාස්ටර් ලෙව්ගෙන අපි හිතන්නේ එක ලෙවල්. අර එහෙම ලෙවල් නෑ. අන්න ඒක. ඒක ලෙවල් නැති කියන්නේ දැන් ඔය තදනේ ලෙවල් එකක් තියෙනවා. හරි. දැන් මේක තේරුම් ගන්න මෙහෙම දැන් මේක පෙන්නන්නේ මේ චක්‍රය. මේ දැන් මේක චක්‍රයක් නේ. චක්‍රය ගත්තාම ඔකට මොකක් කියන්න බෑ. තදනින්දී. දැන් මේක කඩලා පෙන්නන්නේ සාපේක්ෂවාදී චින්තනයෙන් එක තේරුම් කර ගන්නවා නන්දා. මේ දැන් අර කොන් දෙකක් තියෙනවනේ. මේ එක කොනක් ගැන බුදුහාමුදුරු කියන්නේ කර්මයේ කරන්නෙක් නැත. විපාක විඳින්නෙක් නැත. ওই දෙක නිසා සුද්ධ ධම්මා පවත්තන්ති. පිරිසුදු ධර්මයක් තියෙනවා. ඒ වේතං ඒව සම්මදස්සන. ඒතර චින්තනයේ දර්ශනයට එන්නේ. හරි? මේ එක කොනක්. මේක තියෙන නිසා ඒතර කර්මයේ කරන්නෙක් නැති විපාක විඳින්නේ නැති පිරිසුදු ධර්මයක් තියෙන කොතනද කියලා බලන්න ඕන. ඒතර තියෙන තදින්දී. තදින්දී කරන්නෙක් ඉන්නවද? කරවන්නෙක් ඉන්නවද? විඳින්නෙක් විඳවන්නේ නැහැ නේ. වේදනාව මොකද දන්නේ නැහැ නේ. ඒක නිසා එතන පිරිසුදුයි. මේ එක කොනක්. එතන ඉන්නේ ඉන්ද්‍රිය වලින් අයින් වෙලා. තදින්දී ඉන්ද්‍රිය තුන දන්නේ නැහැ නේ. අන්නේ අයින් වෙලා මත වෙන තමයි දර්ශනය. දැන් අපි ඉන්ද්‍රිය අවදිනකොට කම්මස්ස කෝම යන කර්මය ආවා. මනත් ආවා. ඒක උදන් සත ආවා. කම්මස්ස කෝමේ කම්ම යෝනි කම්ම දායාදෝ කම්ම බන්දෝ. අන්න දැන් අපි ඉන්ද්‍රියන්ට අවදි වෙනවා. මේ පුනරුත්පත්තියක් ආවා. මේ පැත්තට. මේ පුනරුත්පත්තිය නිසා අපිට ඔළුවට මරණයක් ආවා. මේක නැත්තම් එන්නේ නැහැ. උපදින්න නැත්නම් මරණය තියෙන්නේ. දැන් ඔළුවට ආවේ මේක. මේ පස්සේ පුනරුත්පත්තිය. අර මවකුසෙන් ඉපදීමත් එක්ක හයක් වෙනවා. ඒතර පුනරුත්පත්ති කියන එකයි හරි පුනර්භවය කියන්නේ දෙක. පුනර්භවය කියන්නේ තදනින්ද ඉන්ද්‍රියවල අනින්ද මේ චක්‍ර තුනට යන එක. ඒකේ මරණයක් නෑ. හරි? දැන් මේ ඉන්ද්‍රිය අවදි වෙනවා කියන එක අපි ගන්නවා මේ උප්පත්තියක් හැටියට. ඒක පුනරුත්පත්ති කියලා තියෙනවා හයක් තියෙනවා. මවකුසෙන් එකයි. මව යෝනිය. කර්ම යෝනිය පහයි. මේ බුද්ධ දේශනාව. එතකොට 6 වෙද මොකක්ද ආවේ? පුනරුත්පත්තිය. 6 වෙද පුනරුත්පත්තියක් තියෙන. මේ 6 වෙද පුනරුත්පත්තිය නිසා ඔය යත්තන්ගේ ඔළුවට එනවා මරණය කියන එකක්. එහෙම මේ 6 වෙද පුනරුත්පත්තිය ඔබ දකිනකොට ඔබට එහෙම දෙයක් ඕක ඔළුවට එන්නේ නැහැ කරට එනවා. එහෙම දෙයක් නැති කියලා පේනවා. හරි? දැන් ඔබට පේන්න ඕනේ ඒක මොකද්ද?
තද නිින්ද, ඉන්ද්‍රියාවදිය අඩ නිින්ද. ඒක පේනකොට. දැන් ඔය දෝගෙන් කොයි වෙලාවෙ මැරුණේ? තේරෙන්නේ? කොයි වෙලාවෙද? මැරුණේ. අර ඉන්ද්‍රිය අවදි නැති වුණා. ඒකට තමයි මැරුණේ කියන්නේ. හරි. එතන මැරලාද? එතන මැරලාද? වෙන කෙනෙකුට පේරුණේ ඔබ ජීවත් වෙනවා කියන්නේ. ඒ වෙන කෙනෙකුට තමයි ඔක්කොම. ඒක තමයි දැන් අපි දැන් අදනොත් එහෙමනේ අපි අනුගේ මරණයකට යන්නේ. අපේ මරණය බලන්න බෑ අනුගේ මගුල් පිටරක් යන අපි උපන් තැනට බලන්න යනවා මැරිච් එක නම් බලන්න යනවා. ඉතින් ඒකට තේරෙන්නේ නැද්ද මේ වෙලට මෙතෙක් කල් බලලත් ඔක තේරුන්නේ නැද්ද? දැන් ඔයත් පොඩ්ඩක්වත් හිතුන්නේ නැද්ද අනේ මගේ මරණය මේක බලන්න ඕනේ කියලා. කොහොම බලනකොට. ඇයි? එහෙම දෙයක් තියෙනවද? ඒක මේක කෙනෙක් නෑ. ඒ බලන්න කොයි වගේ මුලාවේ කියන එක ඔයතර මන් දන්නේ නෑ මේක මම මේ පෙන්න මුලාව ඔයතර තේරෙනවද කියලා. සෙල්ලම් මුලාවක් නෙවෙයි. ඒ තමයි සමාජයේ තමන්ගේ කියලා ඔක්කොම හිතනවා නම් ඔය තමන්ට කන්ට්‍රෝල් කරන්න බැරි. බැරි. ඔව් තමන්ට ඕනේ එකක්වත් කරන්නේ නෑ. අන්ධ භූත හරි බුදුහාමුදුරු කියන්නේ අන්ධ භූතෝ අයන් ලෝකෝ. අන්ධ භූතෝ. අන්ධ භූතිය. අයන් ලෝකෝ. අයන් කියන්නේ මේ ලෝකය. අන්ධ භූතෝ අයන් ලෝකෝ. මේ ලෝකේ අන්ධ භූතයි. මේ අපි අල්ලගෙන ඉන්නේ. ඉතින් අපි ඉතින් මේ ප්‍රඥප්තිය හරහා මොනවා හරි කියාගෙන බොරුවක් කරගෙන ඉන්නවා. අන්තිමේදී ඔක්කොම අටේ කියාගෙන මොකක්ද දැනතු යනවා. ඉතින් දැන් දරුවන්ට කියලා යනවා අම්මා තාත්තා කියලා ගියා. තමන්ගේ අම්මා තාත්තා කියලා ගියා තමන්ට. අනේ පුතේ මං යනවා. නෑ. දැන් ඔයතු කියනවා දරුවන්ට කියලා යනවා. අනික කට්ටිය කොච්චර හිතුවත් නමුත් සමාජ ගන්නකොට අපි ඔක්කොම ඉන්නවා. ඥාතිලුත් තියෙන කවන්න. කවුද කියලා ගියේ එක්කෙනා? අනිත් එක මේ දරුවෙක් කියලා එනවා කියලා කිව්වයි. අහවල් තැන ඉඳලා මං එනවා දරුවෙක් කියලා ඔබේ ජීවිතේට. එහෙම කිසි කෙනෙක් කියන්නේ නැහැ නේ. ආවට පස්සේ අපි පිළිගන්නවා. මේ මගේ දරුවා ඒව වැරදි නෙමෙයි. මේක ඔයට තේරෙනවා. නමුත් ඒක ඇත්ත නෙමෙයිනේ. ඒක ඇත්ත නෙමෙයි. මේක මන් දන්නේ නැහැ ඔයට තේරුම් දීලා මේක ඉදිරියට එපා වෙයි හිතනවා මේ ධර්මෙත් එපා හිතනවා. එහෙමද? නෑ මේක පරම සත්‍යය. පරම සත්‍යය. මේක හරියම මිහිරි. ඉතින් මේ ලෝකේ දැනගෙන ඉන්නේ කියන එකයි මේ කියන්නේ. මේ සමස්ත ලෝකේ මිනිස්සෙක් උනේ ඒකට. මේ ලෝකයේ මොකද්ද කියලා දැනගෙන ඔය හරි ඒ දර්ශනේ පහර කරන ඔබ වැඩ කරන්න. ඉතින් අර සමාජය කරන්නේ මේ විදිහටම කරන්න. මරණ විතරක් යන්න, මගුල් විතරක් යන්න. ඒකට අර ඔබේ දැනුමට මොකුත් වෙන්නේ නැහැ. අර දර්ශනීයපත් වුණොත් ඔබේ දැනුමට මොකුත් වෙන්නේ නැහැ. ඒක කියන්නේ ඉගෙන ගැනීම knowledge එක එකතු කිරීම ඒක නරක දෙයක් කියන්නේ. නෑ. ඒක මංගල කාරණයක්. ඒක කිව්වේ බුදුහාමුදුරුවෝ මංගල කාරණයක් කියලා. ඔය ඉතින් මංගල සූත්‍රෙත් කියන්නේ තමන්ගේ ප්‍රයත්නට පාවිච්චි කරන ඒවා. නමුත් මේ මංගල කාරණය කියලා බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? මංගල කාරණ 30ක් කියලා මෙන්න මෙහෙම කතාවක් වුණා. එක දෙයකඩියෙන් කපන්න වගේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තම අන්න ඔක්කොම කැපුවා. පුට්ටස්ස ලෝක ධම්මේහි ලෝක ධර්ම කියන්නේ මොනවද කියලා යන දැන් ඔය තේරුණාද? ලෝක ධර්ම තමයි 8ක් තියෙන්නේ. ලාභ අලාභ. නිന്ദා ප්‍රශංසා. දුක්ඛ සැප යස අයස. ඒතකොට සිතක් තියෙන කෙනෙක් නම් මේ ධර්මයකට කම්පණය වෙනවා. ওই ධර්මයකට. සිතේ ස්වභාවය ඒකයි. පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං අස නකම්පති. නකම්පති කියන්නේ කම්පණය වෙන සිතක්. එහෙම නැහැනේ. මේ ලෝක ධර්ම 8ට යම් කිසි කෙනෙකුට සිතක් තියෙනවා නම් මේ ලෝක ධර්මයට කම්පණය වෙනවා. මේකයි ලෝක ස්වභාවය. නකම්පති කියන්නේ ඒක එහෙම සිතක් නැහැ. ඒක අශෝකං කියන්නේ ශෝක නොකරන. විරජං කියන්නේ කෙලෙස් නැති. සිතේ කෙලෙස් නැති නෑ සිතේ තියෙන කෙලෙස්මයි. කේවං කියන්නේ නිවන. සිතේ කේව නිවනක් නැහැ. ඒතකොට එහෙමනම් මේ ගැන හිතේ නිදහස් වීම. ඒක තමයි උතුම් මංගල්‍යය. අර මංගල කාණ 30 කියලා එක දෙයකින් කපනවා වගේ බුදුහාමුදුරු පෙන්නනවා. උතුම් මංගල්‍යය තමයි සිතේ නිදහස් වීම. විරජං කේමං ඒතම් මංගල උත්තම. ඒ සියලුම මංගල කාරණාවට වැඩි ලොකු මංගල්‍යය ඒක තමයි. ඒතකොට දෙලොම දිනුවා. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසර කප්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල උත්තම. ඒ මංගල කාරණා 30ම කපලා දැම්මා.
දැන් මොනවද ඉතිසට කිව්වේ ඉස්සෙල්ලා එහෙම නෑ එහෙම කියන්න එපා. දැන් අන්න ඒක කියන්නේ මංගල කාරණා ඇහුවනේ. දැන් කෙනෙක් ඕකේ දැන් අහන දැන් කියනවා කෙනෙක් කියනවා දැක්ක දේ මංගල්‍යය කියලා කියනවා. ඉස්සරහට හම්බුරු දේ මංගල්‍යය කියලා කියනවා. මංගල කෝලහලයක් ගියානේ. ඒක මංගල කෝලහලේ ලොකු අතරක් ගියා සාමාන්‍ය මිනිස්සු අතරක් ගියා. ඉතින් මේකට බුදුහාමුදුරන්ගේ දැන් මේක එදායි දැන් බුදුහාමුදුරනේ ප්‍රශ්න විතරනේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නවා මෙන්න මංගල කාරණා ඔබලා පිළිගන්න. සතාරට පිළිගන්න මංගල කාරණා. මංගල කාරණා 30ට පෙන්වනවා. ඔක 39ක් වෙන්නේ නැහනේ දැන්ට. හරි එදා ඉඳලා අල වෙනකොත්ම 30ටමයි. කිසි දෙයක් එකක් බැරි කරන්න බෑ. අන්න බලන්න ඒකේ හැටි. මේ තා එකක් එකතු කරන්න බෑ මේකට. ඒ 30ටම කැපෙන එකක් තමයි අන්තිම කියපු කතාව. ඒක තමයි උතුම් මංගල්‍යය. ඒ කියන්නේ හිතෙන් නිදහස් වෙනවා නම් ඔය ඔක්කොම මංගල්‍ය වලින් හොඳයි. බුද්ධ දේශනා කොච්චර රසද? හරි අර්ථවත්. සමාජයෙන් ඒකට මොකද සමාජයට විරුද්ධ වෙන්න කිව්වද? නෑ. සමාජයට පක්ෂ වෙන්න කිව්වද? නෑ. විරුද්ධ පක්ෂතාවයක් නෙවෙයි උතර කිව්වේ. මෙන්න මේකයි ඔබලා කරගෙන යන්නේ මෙන්න මේක ඔබලා කරන්න. නමුත් මේකේ උතුම් මංගල්‍ය තමයි සිතේ නිදහස් වීම. සිතේ නේ ඔක්කොම ඉතිසට හොඳයි. ඔක්කොම වැඩි හොඳයි මේක. ආන්නේ ඒක දැන් තේරුම් ගත්තා. හරි? කොච්චර ලස්සනද බලන්න මේ දේශනාව. ඒක මොකක්ද කියන්නේ ප්‍රාසනිකව මේ අනිත් සූත්‍රේ පරාභව සූත්‍රය කියන්නේ. ඔව්. ඒකත් බුදුහාමුදුරුවෝ ඇත්තටම මේ පැත්තට කියපු එකක්. ඔව්. පරාවාන්තම් පුරිසම් මයම් පුච්ඡාම් ගෝතමම් භගවන්තම් පුට්ටු භාගම්ම කිම් පරාභවතෝ මුඛං. එතන බලන්නේ සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභවෝ. ඒතකොට පිරිහෙන පුද්ගලයා දියුණු වෙන පුද්ගලයාත් හොඳ හරි පැහැදිලිව දැනගන්න පුළුවන්. ධර්මයේ සද්ධර්මයේ පිළිගන්නේ කෙනා දියුණු වෙනවා. අසත් ධර්මයේ පිළිගන්නේ කෙනා පිරිහෙනවා. ඒක බොහොම ලේසියෙන් පටහ ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කොච්චර සරලද කියලා බලන්න. මුලාව පිළිගන්නේ කෙනා එයා පරදිනවනේ හැම තිස්සෙම. එයා ඉවර වෙනවා. සත්‍ය පිළිගන්නේ කෙනා එයා දිනනවා හැමදාම. තේරුණේ? සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. දියුණු වෙන එකේන පිරිහෙන එකේන හොඳට බලා ගන්න පුළුවන්. ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට ලැබිය එක්කෙනා එයා දියුණු වෙනවා. ඒ කියන්නේ සත්‍ය ධර්මයට. ධම්ම දෙසී පරාභවෝ. ධර්මයට ක්‍රෝධ කරන එක්කෙනා එයා පිරිහෙනවා. ඉතින් හරි ලස්සන සරලයි. හරි කියනවා. හොඳයි හොඳයි. තේරුම් ගන්නයි. හොඳයි නේ ධර්ම දේශනාව ඇතුළට. කාල යාර දවල්ට ඇවුණා හරි ලස්සනට තේරුණා. මොක අහන්න ඕනේ. ඉතින් අහනකොට තමයි මේ පටි